හරි. ඔයාට උගන්නද්දි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අර මියුට් ඔෆ් කරලා ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන් ඕනම වෙලාවක මම උගන්නද්දි එක්කෝ මාව පේන්නේ නැත්නම් හරි සද්ද ඇහෙන්නේ නැත්නම් හරි ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බත් මට මියුට් ඔෆ් කරලා කවුරු හරි එක්කෙනෙක් කියන්න මම සමහර වෙලාවට PC එක බැලෙන්නේ නැහැ උගන්නද්දි. ඒ නිසා. හරි. මම එනවා පාඩමට. මුලින් ඔයා පාඩමට එන්න කලින් ඔතන ඇති ටියුට් එක තියෙන අයත් ඇති ටියුට් එක නැති අයත් ඇති සමහරු පිටින් ජොයින් වුණා අය ටියුට් එක තියෙනවා නම් ටියුට් එක ගන්න හැබැයි ටියුට් එක ගත්තට ටියුට් එකේ මොකුත් ලියන්න එපා ඔයා හිස් කොළ දෙක තුනක් කරන් පෑනක් ගන්න මම මේ කියන ඒවා ඔයා මේකේ ෂෝට් නෝට් එකක් වෙනම හදාගන්න ඕනේ ඔන්ලයින් ක්ලාස් එකේ සම්බන්ධයෙන් නෝට් එක ලියන්නේ ක්ලාස් එක පටන් ගත්තාම මම කියන විදිහට නෝට් එක ලියන්න නැත්නම් මේ ක්ලාස් එකේ නෝට් එක ලියන්න ගියොත් ඔයගොල්ලන් එක එකනා එක එක විදිහට ලියයි හරි ඒ නිසා මම කියන විදිහට ක්ලාස් එකේ නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. දැනට ඔයා පේපර්ස් ටිකක් මොකක් හරි අරන් ෂෝට් නෝට් එකක් ඒ කියන්නේ මේ පැහැදිලි කරන එකේ අදහස නෝට් කරගන්න. හැමෝම ඒක කරන්න ඕනේ. මාව පේන්නේ නැත්තම් කාට හරි මේක ඉන්නවනේ මේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනේ සයිට් එකේ. ඒකේ ඇති සංජීව සොලියුඩරි කියලා account එකක්. ඒකේ තමයි මාව පේන්නේ. අන්න ඒක ක්ලික් කළා ඒක පින් කරගන්න. අර පින් එකක් තියෙන්නේ. ඒක ක්ලික් කරාම එතකොට ඒ ස්ක්‍රීන් එක උඩට එනවා. මේන් ස්ක්‍රීන් එකට. වෙන මොකුත් කරන්න යන්න එපා. ඕකේද? හරිද ප්‍රශ්න විසඳුණාද? රිප්ලයි කරන්න. නැද්ද තාම? වෙන කාට හරි මොකුත් ප්‍රශ්නයක් තියෙනවද? මියුට් ඔෆ් මේ මයික් එක මියුට් කරගන්න හැමෝම. හරිද මම පාඩම් පටන් ගන්නද? දෙයක් ගන්න ඕකේ නා? අර ප්‍රශ්නයක් නැත්තම්
අද ප්‍රශ්න නැහැ නේ වෙන කාටවත්. ප්‍රශ්න නැහැ නේ මම ඊළඟ ක්ලාස් එක පටන් ගන්නවා. ඔක්කොටම එහෙම කනෙක්ෂන් වල හරි පේන්නේ නැතුව හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් නැත්නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. හරි බලපාඩම් බල. අපි කතා කරගෙන ඉන්නේ ළමයි නිෂ්පාදන සම්පත් කියන මාතෘකාව. කලින් ආර්ථික විද්‍යාව හැඳින්වීමයි මූලික ආර්ථික සංකල්පයි කතා කරා. ඊට පස්සේ දෙවෙනි ටියුට් එකේ අපි නිෂ්පාදන සම්පත් කියන පාඩම තමයි සාකච්ඡා කර කර හිටියේ. පාඩම මේ මුල් කොටස් ටික ආපහු පැහැදිලි කරොත් කාලෙකින් ඉගෙන ගන්න නිසා ආපහු මම යම් කෙටි කාලයක් තුල ආපහු පැහැදිලි කරනවා. ආපහු පැහැදිලි කරොත් නිෂ්පාදන සම්පත් කියලා කිව්වේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න දේවල් වලට කියනවා අපි නිෂ්පාදන සම්පත් කියලා. ඔයාලට මතකයි නම් නිෂ්පාදන ක්‍රියාවලිය අධීරයන් තුනක් තිබ්බා. යෙදෝ ක්‍රියාවලිය නිමවුම් කියලා. මෙන්න මේ ක්‍රියාවලිය අවසාන අදියරෙන් තමයි භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන්නේ. භාණ්ඩ හා සේවා බිහි වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන අදියරෙන්. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියකින් මේ අවසාන අදියරේ තියෙන භාණ්ඩ හා සේවා ලබා ගන්න නිකම් බෑ. මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විවිධ දේවල් යොදවන්න ඕනේ. මේ යොදවන දේවල් වලට තමයි අපි කිව්වේ නිෂ්පාදන සම්පත් කියලා. විවිධ දේවල්. අපි ක්ලාස් එක ඇතුලේ ඕන තරම් උදාහරණ කතා කරලා තියෙනවා. අර අපි කතා කරපු උදාහරණයක් ගත්තොත් බේකරියක් තුල පාන් නිෂ්පාදනය කරන ක්‍රියාවලියක් ගත්තොත් අවසාන නිමවුම වෙන්නේ පාන්. පාන් තමයි අවසාන නිමවුම වෙන්නේ. මේ පාන් කියන අවසාන නිමවුම ලබා ගන්න, භාණ්ඩය ලබා ගන්න බේකරියේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විවිධ දේවල් අතුලත් කරනවා. පිටි භාවිතා කරනවා. ජලය භාවිතා කරනවා. ඊට් භාවිතා කරනවා. මිනිස්සුන්ගේ ශ්‍රමය භාවිතා කරනවා. උපකරණ භාවිතා කරනවා. ගොඩනැගිලි භාවිතා කරනවා. මේ විවිධ දේවල් භාවිතා කරනවා. මෙන්න එහෙම භාණ්ඩය හදන්න උදාහරණයක් විදිහට මම ගත්ත පාන් කියන භාණ්ඩය හදන්න භාවිතා කරන දේවල් මේ තියෙන්නේ. මේ වගේ හැම නිෂ්පාදන ක්‍රියාවලියකම අවසාන නිමෝම ගන්න මේ වගේ විවිධ දේවල් පාවිච්චි කරනවා. ඔන්න ඔය පාවිච්චි කරන දේවල් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සම්පත්. ප්‍රොඩක්ෂන් ෆැක්ටර්ස් කියලා. ඒක තවදුරටත් මම කිව්වොත් කියන්න පුළුවන් භාණ්ඩයක් හෝ සේවාවක් අපි දන්නවා බිහි කරන්නේ මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන්න. මිනිස්සුන්ගේ උවමනාවන් සපුර ගන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ට භාණ්ඩ හා සේවා තුලින්. ඒකට ඒ අනුව කිව්වොත් මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා බිහි කරන්නේ යොදා ගන්න දේවල් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සම්පත්. මේක ඔය ලෙවල් කාලෙත් ඉගෙනගෙන තියෙනවා. O level කාලේ වට මතකයි නම් මේ නිෂ්පාදන සම්පත් කොටස් හතරකට බෙදුවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. එතන මේ පාඩම පුරාවට අපි කතා කරන්නේ මේ නිෂ්පාදන සාධක හතර ගැන. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය.
අපි ක්ලාස් එකේ නවත්තලා හිටියේ භූමියයි ශ්‍රමයයි සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා. ප්‍රාග්ධනයේ මුල් කොටස තමයි කතා කරේ. ප්‍රාග්ධනයෙන් තමයි නවත්තලා තිබ්බේ. ඉතින් මම ප්‍රාග්ධනයෙන් පටන් ගන්න නැතුව අර දෙකක් පැහැදිලි කරලා එනවා. මොකද හේතුව එතකොට ඔයාලට පාඩම ඉස්සරහට හරියට අල්ලගෙන යන්න පුළුවන්. ගොඩක් අයට මතක නැතුව ඇති මේ මාස දෙකේ මුකුත් වැඩක් නොකරපු නිසා. හරි. මේ කාට හරි මේවා මතක නැත්තම් පුංචි ෂෝට් නෝට් එකක් වගේ ගහගන්න මේ. දැන් මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇඳා මේක තමයි නිෂ්පාදන සම්පත්. මෙන්න භාණ්ඩ හදන්න පාවිච්චි කරන දේවල්. ඔච්චරයි ලොකෝ නෝට් ලියන්න ඕනේ නැහැ. මතක තියාගන්න පොඩි කෙටි සටහනක් චිත්‍රාකාරයෙන් හරි කටුවට හරි මොකක් හරි හදාගන්න. ක්ලාස් එකේ එතකොට ඔන්ලයින් ක්ලාස් එකේ මේ දවසේ කරේ මේ ටික කියලා වාගාව මොනවා හරි ෂීට් එකක් තියෙන්න ඕනේ. ඔයාලට බලාගන්න. ඒ ටියුට් එකේ මම ලියන්නේ නැහනේ. එතකොට ටියුට් එකේ ලියන්නේ නැති නිසා ඔයාලට සමහර වෙලාවට මේව අමතක වෙලා යන්න පුළුවන්. ඒ ඔයා කටුවට මම කියන දේවල් අහන් ඉඳලා අවශ්‍ය දේවල් ලියාගන්න. අපි අර ක්ලාස් එකෙත් කරන්නේ ටියුට් එකේ දීලා තියෙන ඒවට අමතර මම දෙයක් කිව්වොත් ඔයා ලියා ගන්නවනේ. දැන් මේකේ ටියුට් එක යූස් කරන්නේත් නැහනේ. ටියුට් එක යූස් කරන්න කියන්නේ ටියුට් එක සම්පූර්ණ කරන්නේ නැහැ. මම ටියුට් එක පෙන්නන්නම්. කියවන්න අර කටු සටහනක් ඔයාම ඔයාට ආවේනික ක්‍රමයකට හදාගන්න. හරි. ළමයි මම භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කතා කරන්න කලින් මේ නිෂ්පාදන සම්පත් අපි ආර්ථික විද්‍යාවේ ප්‍රධාන කොටස් දෙකකට මේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියලා වර්ග කරන්නේ නැතුව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරා. ඔයාලට මතක ඇති. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා. එකක් පොඩ්ඩක් ඔයාලට මතක් කරොත් ආර්ථික විද්‍යාවට අනුව නිෂ්පාදන සම්පත් ආර්ථික විද්‍යාව අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ආර්ථික සම්පත්. economic resources ආර්ථික සම්පත්. අනිත් જાතිය තමයි ආර්ථික නොවන සම්පත්. මම හිතනවා මේවා මතක ඇති කියලා. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. මෙන්න මේ ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් අපි වර්ග කරේ එක නිර්ණායකයක් මත. නිර්ණායක දෙකක් තිබ්බා. එක ප්‍රධාන නිර්ණායකය තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න යෙදවුම්නේ අපි මේ නිෂ්පාදන සම්පත් කිව්වේ. අපි බලුවා ඔය යෙදවුම් මිනිස්සුන්ගේ උවමනාවන් එක්ක බැලුවාම සීමිතයිද අසීමිතයිද කියලා. එහෙම බලලා මිනිස්සුන්ගේ උවමනාවන්ට සාපේක්ෂව සීමිතයි නම් ඒව තමයි අපි ආර්ථික සම්පත් කියලා කිව්වේ. මිනිස්සුන්ගේ උවමනාවන්ට සාපේක්ෂව සීමිතයි. උදාහරණයක් විදිහට හිතන්නකෝ කෘෂි කර්මාන්තය කියලා. කෘෂි කර්මාන්තයේ නියැලෙද්දී විවිධ දේවල් කෘෂි කර්මාන්තයට යොදා ගන්නවා. යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා, හිරු එළිය භාවිතා කරනවා, වර්ෂා ජලය පාවිච්චි කරනවා. ඊට පස්සේ ශ්‍රමිකයන්ගේ ශ්‍රමය පාවිච්චි කරනවා. විවිධ දේවල් පාවිච්චි කරනවා. ඒ දේවල් වලින් යම්කිසි සීමිත සැපයුමක් සහිත සාධකයක් තියෙනවා නම් ඒව තමයි ආර්ථික සම්පත් ගණයට ගන්නේ. ඒ පාවිච්චි කරන සම්පත් වලින් අසීමිත සැපයුමක් තියෙනවා නම් ඒ කියන්නේ අපිට අවශ්‍ය ඕනම ප්‍රමාණයක් තියෙනවා. ඒව තමයි අපි ආර්ථික නොවන සම්පත් ගණයට ගන්නේ. අර මං කියපු කෘෂි කර්මාන්තයට අදාළ ඔයාලට පේනවා මං කියපු ඒවත් එක්ක මතක ඇති. ශ්‍රමය ගත්තොත් සීමිතයි. මිනිස්සුන්ගේ ශ්‍රමය අසීමිත නැහැ. මිනිස්සුන්ට සීමිත කාලයක් තියෙන්නේ වැඩ කරන්න. මුළු දවසම වැඩ කරත් පැය 24යි තියෙන්නේ. සීමිතයි. යන්ත්‍ර සූත්‍ර ගත්තොත් ආර්ථික සම්පත් ගණයට වැටෙන්නේ. සීමිතයි. හැබැයි ඒ පාවිච්චි කරපු හිරු එළිය සීමිතයිද? නෑ හිරු එළිය අසීමිතයි. අන්න ආර්ථික නොවන සම්පත්. ඒ පාවිච්චි කරන වර්ෂා ජලය සීමිතයිද? නෑ එතකොට අසීමිතයි. වර්ෂා ජලය වහින වෙලාවට ඕන තරම් ගන්න පුළුවන් අපිට. අසීමිතයි. ඒවා ආර්ථික නොවන සම්පත්. ඒතකොට සැපයුම සීමිත නැත්නම් සැපයුම හිඟ සම්පත් ආර්ථික සම්පත් කිව්වා. සැපයුම අසීමිත සම්පත් වලට කිව්වා අපි ආර්ථික නොවන සම්පත් කියලා. ඔන්න ಜಾති දෙක. ඒ වගේම ළමයි මේකේ තව විශේෂ ලක්ෂණයක් අපි ඉගෙන ගත්තා. මෙන්න මේ සැපයුම සීමිතකමත් එක්ක මේ ආර්ථික සම්පත් වලට තියෙනවා තව ලක්ෂණයක්. මොකද හේතුව සැපයුම සීමිතයි කියලා කියන්නේ මිනිස්සුන්ගේ උවමනාවන්ට සාපේක්ෂව යම් සීමිත ප්‍රමාණයක් නේ තියෙන්නේ. කියන්නේ මිනිස්සුන්ට ඕනම අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ආර්ථික සම්පත් වල නැහැ.
අපි දන්නවා සාමාන්‍යයෙන් සීමිත සාධකයක් නම් අපිට තියෙන්නේ. අපි try කරනවා මේ සීමිත සාධකයෙන් අපි මොනවාද කරන්න කියලා තීරණය කරන්න. අපේ මොන උවමනාවද සපුරගන්නේ කියලා තියෙන එක. ඒ සම්පද භාවිතා කරලා අපි මොන භාණ්ඩයද නිෂ්පාදනය කරන්න කියලා තීරණය ගන්න. ඔන්න ඔය තීරණය කිරීමට අපි ආර්ථික විද්‍යාවේ කලින් පාඩමේ අපි ඉගෙන ගත්තා. ඔය තීරණය කිරීමට අපි කියනවා ආර්ථික විද්‍යාවේ තේරීම කියලා. සීමිත සම්පත් පාවිච්චි කරද්දී මිනිස්සුන්ට තෝරන්න වෙනවා. මොකද ඒවා සීමිතයි. සීමිත ප්‍රමාණයක් තියෙන මිනිස්සුන්ට ඕන හැමදේම කරන්න බෑ. සීමිත ප්‍රමාණයෙන් කරන්න පුළුවන් සීමිත වැඩකාරය. හැමදේම කරන්න බැරි නිසා අනිවාර්යෙන් මොනවද කරන්න කියලා තෝරන්න සිද්ධ වෙනවාමයි. අපි ඉගෙනගෙන තියෙනවා කිසියම් සම්පතක් සම්බන්ධයෙන් තේරීමක් සිද්ධ කරද්දී අපි කැමති එක අපි වඩාත් කැමති එක අපි තෝරගන්නවා. අපිට අවශ්‍ය දේ. හැබැයි හැමදේම කරන්න බැරි නිසා තෝරගන්න දේවල් හැර අනිකුත් දේවල් කැප කරන්න බැහැ. ඒ කැප කරන හොඳම විකල්පයේ වටිනාකමට තමයි අපි ආර්ථික විද්‍යාවේ කියන්නේ මොකක් කියලාද? ආවස්තික පිරිවැයක් කියලා. එන ආර්ථික සම්පත් වල විශේෂත්වය ආර්ථික සම්පත් සැපයීම සීමිතයි. සීමිත සම්පත් භාවිතා කරද්දී තේරීමක් සිද්ධ කරනවා. තෝරද්දී කැපකිරීමක් කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ආවස්තික පිරිවැයක් දරන්න වෙනවමයි. ඉතින් ඔන්න ඔය ලක්ෂණ දෙකෙන් අපි ආර්ථික සම්පත් ඉගෙන ගත්තා. සැපයීම සීමිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා සම්පත් වලට කිව්වා ආර්ථික සම්පත් කියලා. මේ පැති දෙකම කියන්න ඕනේ. සැපයීම සීමිත එකට හිඟ කියන්නත් පුළුවන්. සැපයීම සීමිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා සම්පත් වලට කිව්වා ආර්ථික සම්පත් කියලා. අපි ආවොත් ආර්ථික නොවන සම්පත් වලට. ආර්ථික නොවන සම්පත් වලට මේ බලන්න. ආර්ථික නොවන සම්පත් වලට. ආර්ථික නොවන සම්පත් සැපයුම අසීමිතයි. සැපයුම අසීමිතයි කියන්නේ මිනිස්සුන්ට ඕනෑම ප්‍රමාණයක් තියෙනවා. හිරු එළිය උදාහරණයක් ගත්තොත් හිරු එළිය අපිට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ගන්න පුළුවන්. අපි කවදාවත් හිරු එළියෙන් මම මොකද කරන්න කියලා તો හිතන්නේ නැහැ. ඔය හිරු එළිය රෙදි ටික වේල ගන්නවද නැත්නම් වෙන දෙයකට පාවිච්චි කරනවද ඕන දෙයක් අපිට ගන්න පුළුවන්. මොකද ඒවා සැපයුම අසීමිතයි. එතකොට අර ආර්ථික සම්පත් වල තිබ්බ මම මොකද කරන්නේ කියලා තෝරන කතාව ආර්ථික නොවන සම්පත් වලට ඇත්තේ නැහැ. ඇයි අසීමිතයි ඕනම ප්‍රමාණයක් තියෙනවා. හිතන ඕනම දෙයක් කරන්න පුළුවන්. එතකොට අර මොකක්ද කරන්න කියලා තෝරන්නේ නැහැ. අනිවාර්යෙන් අපි දන්නවා මොකක්ද කරන්න කියලා තෝරන්නේ නැහැ කියන්නේ අතාරින්නෙත් නැහැ එකක්වත්. ඒ තේරුවොත් නේ අනිත් ඒවා අතාරින්න සිද්ධ වෙන්නේ. ඒකට අතාරින්නේ නැහැ කියලා කියන්නේ ආවස්තික පිරිවැයක් ඇත්තේ නැහැ. ආර්ථික නොවන සම්පත් වල ආවස්තික පිරිවැයක් නොපවතී. හරි. ඒතර ඔන්න ඔය ආකාරය අනුව අපි සම්පත් වර්ග කරා. ආර්ථික විද්‍යාව අනුව ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා මේ දෙකේම ලක්ෂණ දෙක ගානේ තිබ්බා. මේ දෙකම අන්තර්ගත කරලා ඔයා නිර්වචනය කරන්න ඕනේ නැත්නම් විභාගෙදී ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. ආර්ථික සම්පත් කියද්දී ඔයා කියන්න ඕනේ සැපයුම සීමිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා සම්පත්. සැපයුම අසීමිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට නොගන්නා සම්පත් වලට කිව්වා ආර්ථික නොවන සම්පත් කියලා. අර භූමි ශ්‍රමයේ ප්‍රාර්ථනීය ව්‍යවසායකත්වය ගැන තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. ඊට කලින් මේකත් අපි ඉගෙනගෙන තිබ්බ ටියුට් එකේ පාඩමේ ඒකයි මම ආපහු මතක් කරේ. හරි. මේ කියලා දීපු දේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ දාන්න. එහෙම ප්‍රශ්නයක් නැත්තම් මැසේජ් එකක් දාන්න. ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. මට ෆීඩ්බැක් එක එන්නේ නැහැ. මම ඒකයි ඔන්ලයින් ක්ලාස් එකේ ඒක කියන්නේ. ඒ කියන විදිහට එතකොට ඔයා වැඩේ කරන්න. ක්ලාස් එකේ නම් මට ඔයාව දකින්නවනේ වාගේ. එතකොට මූණෙන් මට තේරෙනවා ඔයාට තේරුණාද නැද්ද කියලා.
ළමෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා හිරු එළිය හැම වෙලාවෙම නැහැ. එතකොට ආර්ථික සම්පතක් විදිහට ගන්න පුළුවන්. දැන් ළමයි එළිය බැලුවොත් දැන් හිරු එළිය නැහැ. දැන් මේ වෙලාව හවස 4යි. ඔව් 4:00මාරයි. සාමාන්‍යයෙන් 3:00මාර 4 කියලා කියන්නේ හිරු එළිය සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් අපේ ගෙදර නම් මේ පැත්ත බස්නාහිර මේ වෙලාවට වෙනදට නම් අවුව එනවා මේ කාමරේ ඉන්නත් බෑ. හිරු එළිය තියෙනවා. හැබැයි අද බැලුවහම අද නැහැ. වෙයි අන්ධකාරයක් වගේ තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා හිරු එළියට ආර්ථික නොවන සම්පතක් ආර්ථික සම්පතක් කියන්න බෑ. හොඳට මතක තියාගන්න. මේ අපි සැපයුම සීමිතයි අසීමිතයි කියලා කියනවා නේද? ඒ කියන්නේ සැපයුමක් පවතින අවස්ථාවල. ඒ කියන්නේ හිරු එළිය දැන් හොඳට අවුව තියෙන අවස්ථාවල හිරු එළිය ඕන තරම් තියෙනවා. ඒකයි ඒක ආර්ථික නොවන සම්පතක් කියන්නේ. එහෙම නැයි ඉතින් අර අයිස් වැටෙන රටවල් වල හිරු එළිය එන්නෙම නැහැ. දවල් කාලේටත් ඒ හිරු එළියේ නිරාවරණය වෙලා තියෙන්නේ. එහෙම වුණා කියලා ඒ රටට ඒක ආර්ථික සම්පතක් කියන්න බෑ. හිරු එළිය කියන එක ලැබෙන වෙලාවට අසීමිතව ලැබෙනවා. වර්ෂා ජලයත් එහෙමනේ. හැමතිස්සෙම වහින්නේ නැහනේ. හැබැයි වහින වෙලාවට ඕන කෙනෙක්ට ඕන තරම් ලබා ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඕක සාමාන්‍යයෙන් රිවිෂන් වල තමයි මම කියලා දෙන්නේ. හැබැයි අර මේ වෙලාවේ අහපු නිසායි කියලා දුන්නේ. තේරුම් ගන්න. ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් කියලා අපි වර්ග කරද්දී සැපයුම සීමිතයිද අසීමිතයිද කියලා කියනවා. කියන්නේ හැබැයි අර ඒ කියන සාධකයේ තියෙද්දී ඕන තරම් ලබා ගන්න පුළුවන් නම් තමයි සැපයුම අසීමිතයි කියන්නේ. ඒ සාධකයේ තියෙද්දී හැබැයි සීමිත ප්‍රමාණයක් නම් ලබා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා ආර්ථික සම්පතක් කියලා. දැන් ශ්‍රමිකයෙක් ඉද්දී ඒ ශ්‍රමිකයාගෙන් පැය 24ට වඩා වැඩ ගන්න බෑනේ. සීමිතයි. ගංගාවක ජලය තිබ්බට අපිට ඕන තරම් ජලය ගන්න බෑනේ. ඔයා කියන්නේ නෑනේ ඒක බාස්කට් එකක් අරන් ගියොත් එහෙම මුකුත් වෙන්නේ නෑනේ කියලා. ඔයා try කරන්නකො මුළු ගම්ම ගිහිල්ලා ඒක පාවිච්චි කරන්න. නැති වෙනවද නැද්ද කියලා? නැති වෙනවා. හැබැයි ඔයා try කරන්න හිරු එළිය පාවිච්චි කරලා ඉවර කරන්න. වර්ෂා ජලය අරගෙන ප්‍රයෝජනෙ අරගෙන ඉවර කරන්න. එහෙම බෑ. ඒවා ලැබෙන වෙලාවට අසීමිතයි. තේනවද කියපු ප්‍රශ්නේ? හරි? ආපු ළමයට ඕකේනේ? ආර්ථික නොවන සම්පතක් නේද සර්? ඔව් හිරු එළිය ආර්ථික නොවන සම්පතක්. මම මෙච්චර වෙලා පැහැදිලි කරේ ඒක තමයි. හරිනේ? හරි. ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ අහන්න. ඕකට වඩා සාර්ථකයි කාට හරි ඒ කියන්නේ පුළුවන් නම් මාත් කැමති මියුට් ඔෆ් කරන් ප්‍රශ්න අහන්න. ආපහු මයික් එක මියුට් කරන්න. ඔයා කොහෙද ඉන්නේ? ඔයා කවුද කියලා මම දන්නෙත් නෑ. මට එච්චර පේන්නේ නෑ නම මතකත් නෑ. ඒ නිසා ඕන වෙලාවක අහන්න පුළුවන්. අර ක්ලාස් එකේ වගේ නෙවෙයි. ක්ලාස් එකේ නම් ඔයා සමහර වෙලාවට ප්‍රශ්නයක් අහන්න බයයි. මේක එහෙම දෙයක් නෑ. ඔන්ලයින් ක්ලාස් එකේ මම උගන්වන අතර දුර වුණත් ඔයාට ඇයි මේක ලිව්වේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක තමයි මේ ඔන්ලයින් ක්ලාස් එකේ වැදගත්ම දේ. දැන් මේ සතිය තමයි පටන් ගත්තේ 20 IELTS කළාට. තියරි එකයි රිවිෂන් එකයි දෙකම තිබ්බා ගිය සඳුදා. එයා උදේ 21 ඇයිද තිබ්බා. ඒ එන ප්‍රතිචාරත් එක්ක සමහරව ආපහු ක්ලාස් එන්න කැමති නැහැ. ඒ කියන්නේ ක්ලාස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න කැමති නැහැ. මේ හරහා උගන්වන්න කියලා කියනවා. මොකද අර තියෙන ප්‍රයෝජනේ ඔයත් ඒ ප්‍රයෝජනේ ගන්න ඕන ප්‍රශ්නයක් වාට පැහැදිලි දෙයක් එවලෙම මගෙන් අහන්න පුළුවන් සර් මේක වෙන්නේ කොහොමද කියලා. ක්ලාස් එකක එහෙම බෑනවා චිට් එකක් එවන්න එපායි. මම චිට් එක බලන වෙලාවට මම උත්තර දෙන්න. ප්‍රයෝජනේ ගන්න. හරි මේක තේරුණා නේද? ප්‍රශ්න නැහැ. හරි එහෙනම් මම කිව්වා නිෂ්පාදන සම්පත් ಜಾති 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායිකත්වය. මෙන්න මේ සාධක 4 ගැන තමයි කතා කරන්නේ. භූමිය ශ්‍රමයයි මම දැන්ටමත් කතා කරලා තිබ්බේ. ඒක නිසා ඒක පිළිබඳ දල සටහනක් විතරයි මම ඔයාලට කියන්නේ පැහැදිලි යම් සරල පැහැදිලි කිරීමක්. එතනින් පස්සේ අර මම නවත්තපු කොටස ප්‍රාග්ධනයේ ඉඳන් මම 100% හරියටම ක්‍රමානුකූලව පැහැදිලි කරනවා වෙලාව අරගෙන. හරි. භූමිය ඉංග්‍රීසි වලින් මේකට කියනවා land කියලා. land. ඔයා ආර්ථික විද්‍යාවට අලුත්. ඒක නිසා මෙන්න මේ දේ මතක තියාගන්න. ආර්ථික විද්‍යාවේ භූමිය කියලා කියන්නේ කොමර්ස් වලත් මම හිතන්නේ මේක ඉගෙනගෙන ඇති. ආර්ථික විද්‍යාවේ භූමිය කියලා කියන්නේ සාමාන්‍ය සමාජයේ මිනිස්සු හිතන භූමිය නෙමෙයි.
දැන් මං ගෙදරින් පල්ලෙහාට ගිහිල්ලා ඉස්සරහා ගෙදර මිනිස්සයාගෙන් අහුවොත් භූමිය කියන්නේ මොකක්ද කියලා. ඒ මිනිස්සයා කොමස් කරලා තිබ්බේ නැත්තම් එහෙම ලොකුවට ඉගෙනගෙන තිබ්බේ නැත්තම් ඒ මිනිස්සයා භූමිය කියන්නේ මොකක්ද කියලා අහුවහම මට පෙන්නයි පොළව. සාමාන්‍ය සමාජයේ මිනිස්සු භූමිය කියලා කියන්නේ පොළවට. මේ තියෙන පොළව තමයි භූමිය කියලා කියන්නේ. ආර්ථික විද්‍යාවේ භූමිය කියන්නේ පොළවත් අයිති. මේ තියෙන පොළව අයිති. ඒ සාමාන්‍ය මිනිස්සු කියන භූමිය, ඒ කියන්නේ පොළවත් භූමියට අයිති. හැබැයි ආර්ථික විද්‍යාවේ භූමිය කියන්නේ පොළව විතරක් නෙමෙයි. පොළව අයිති. මේ පොළව මතු පිට තියෙන ගස්වැල් අයිති. මේ පොළවේ තියෙන මතු පිට තියෙන ගංගා අයිති. කඳු අයිති. වනාන්තර අයිති. ඒ සියල්ල අයිති. ඒ වගේම මේ පොළොව මතු පිට නෙමෙයි ඉහළ තියෙන වායු ගෝලය අයිති. ඕසෝන් ස්තරය ඒවා අයිති. ඒ වගේම මේ පල්ලෙහා තියෙන පොළවෙන් පල්ලෙහා තියෙන මේ කණ්ඩ ද්‍රව්‍ය කණ්ඩ තෙල් නිදි වෙන්න පුළුවන්. යපස් වෙන්න පුළුවන්. මිනිරන් වෙන්න පුළුවන්. මේ සියල්ල. ඒ කියන්නේ මේ සියලුම ස්වභාවික සම්පත්. මේ සියලුම ස්වභාවික සම්පත් වලට තමයි අපි භූමිය කියලා කියන්නේ. natural resources වලට තමයි අපි භූමිය කියලා කියන්නේ. පොළොවට විතරක් නෙවෙයි සියලුම ස්වභාවික සම්පත් වල. එනවා අපි නිෂ්පාදන සම්පත් වල භූමිය කියලා හඳුනගන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කිරීම සඳහා ඔයා යොදා ගන්නවා නම් natural resource එකක්. ඒ කියන්නේ ස්වභාවික සාධකයක්. ස්වභාව ධර්මයෙන් දායාද වුණ දෙයක්. අන්නේ සාධකේ වැටෙන්නේ භූමියට. මේ සාධකේ වැටෙන්නේ භූමිය ගණයට. සියලුම ස්වභාවික සම්පත් තමයි භූමිය කියලා කියන්නේ. හරි. එතකොට මේ ක්ලාස් එකේ මම භූමියේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රතිස්ථාපනය කළ හැකි, ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කිව්වා. ඒක ආපහු බලාගන්න. ප්‍රතිස්ථාපනය කළ හැකි කිව්වේ නැවත ජනනය වෙන දේවල් වලට. ප්‍රතිස්ථාපනය කළ නොහැකි කිව්වේ නැවත ජනනය නොවන දේවල් වලට. ඒ වගේම අපි අවසානයේ කතා කරා ඕනම නිෂ්පාදන සාධකයක් කිසියම් පුද්ගලයෙක් කිසියම් නිෂ්පාදනකාරයකට යොදවද්දී ඒ තුලින් යම් ගෙවීමක් බලාපොරොත්තු වෙනවා. ඒකට අපි කියනවා සාධක ආදායම කියලා. ඒකට හැම නිෂ්පාදන සාධකයකටම ආදායමක් තියෙනවා. භූමිය කියන නිෂ්පාදන සාධකය නිෂ්පාදනකාරයට සපයලා ගන්න ආදායමට තමයි අපි කියන්නේ බදු කුලිය කියලා. මේක ඔයා සිංහල වචන එච්චර ඔයාට ඇහිලා නැතුව ඇති. හැබැයි ඉංග්‍රීසි වර්ඩ් එක නම් ඔයාට ඇහිලා ඇති. බදු කුලියට ඉංග්‍රීසි වලින් කියනවා රෙන්ට් එක කියලා. රෙන්ට් එක. එතකොට භූමිය කියන නිෂ්පාදන සාධකයේ සපයලා ගන්න ආදායමට තමයි අපි කියන්නේ බදු කුලිය කියලා. ඒවා මේ පොඩි දේවල් කියලා වාල් හිතුවට 2019 MCQ පළවෙනි පාඩමෙන් ඇවිල්ලා තියෙනවා හතර එක ප්‍රශ්නයක් තමයි භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයන් සාධකවල සාධක ආදායම් මොනවාද පිළිවෙලින්. ඒතර මේ භූමිය විතර අපි දැනට දන්නේ භූමියේ බදු කුලිය, ශ්‍රමයේ වැටුප්, ප්‍රාග්ධනීය පොලි, ව්‍යවසායකත්වයේ ලාභ. ඒක දන්නවා නම් ඒත් ලකුණක් තියෙනවා විභාගෙ. CA. හරි බදු කුලිය. ඒ concept එකේ මොනවා හරි අහන්න ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න, නැත්නම් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. මාත් එක්ක කමියුනිකේට් කරන්න හැමතිස්සෙම, නැත්නම් මට ක්ලාස් එකේ එහෙම කරන්න බෑ. හරි. භූමිය එතකොට ඉවරයි. මම මතක් කරන්නේ මම හිතනවා ඔයා පාඩම් කරලා ඇති. මම පේපර් එකක් දාපු නිසා මේවත් දාලා පාඩම් කරලා ඇති. මම මේ නැවත මතක් කිරීමක් කරන්නේ. මම දන්නවා කොහොමද ඔයගොල්ලෝ එහෙම පාඩම් කරන හොඳ ළමයි කියලා එහෙම පාඩම් නොකර ඉන්නේ නැහැ කියලා.
බොරුවට කියන්නේ අර අමතක ඇති කියලා. හරි මේ බලන්න. එතකොට භූමිය කියන සාධකය හරි. සාධක හතරයිනේ. පළවෙනි එක අපි පැහැදිලි කරගත්තා. භූමිය ඕකේ. දෙවනි සාධකයේ විදිහට අපි තියෙනවා අපිට තියෙනවා කතා කරන්න ශ්‍රමය. labor. English වලින් කියනවා labor. මේකලම මේ English word එක මේ UK English US English වල මේ ආකාර දෙකක් තියෙනවා. LABOUR කිව්වත් හරි. LABOR කිව්වත් හරි ප්‍රශ්නයක් නැහැ. UK English එකයි US English වලයි දෙවිදියක් තියෙනවා. labor. ශ්‍රමය කියන්නේ අපි කතා කරන්නේ ශ්‍රමය කියන එකේ අදහස මේකයි. තමයි මේ සවුන්ඩ් එක පැහැදිලි නැත්නම් මොකක් හරි එහෙම කනෙක්ෂන් වල අවුලක් තියෙනවා නම් ඒක කියන්නේ. ඒකට මම මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ශ්‍රමය. ශ්‍රමය කියන එකේ අදහස මේකයි. මේ ශ්‍රමය කිව්වහම තමයි මේකට සම්බන්ධ වෙනවා මිනිස්සු. භූමියට ගත්තේ සියලු ස්වභාවික සම්පත්නේ. පොළව මතු පිට තියෙන දේවල්, පොළව යට තියෙන කංජ සම්පත්, ඒ ස්වභාවික සම්පත්. මේ ශ්‍රමය කතා කරන්නේ මිනිස්සු ගැන. මේ ශ්‍රමයෙන් නිරූපණය වෙන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා. මිනිස්සෙක්ගේ තියෙන දායකත්වය ගැන. ඒ කියන්නේ මිනිස්සෙක් කිසියම් පුද්ගලයෙක් මේ නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වෙනවා නම් අන්නේ සම්බන්ධ වීමේදී තමයි ශ්‍රමය කියන concept එක ගොඩනගන්නේ. සරලව කිව්වොත් මෙහෙමයි. භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මිනිස්සෙක් සම්බන්ධ වෙනවා කියලා කියන්නේ එයාගේ ශක්තිය තමයි එයා වැය කරන්නේ. මේක මෙහෙම කරන්න කියනවා, මේක මෙහෙම කරන්න කියනවා, සැලසුම් කරනවා. මේ විදිහට කරන්න ඕනේ කියලා හිතලා වැඩ කරනවා. ඒ වගේම එයාගේ ශක්තිය තමයි වැය කරන්නේ. ඔය වැය කරන ශක්තිය කිව්වම අපිට උක පැති දෙකකින් කියන්න පුළුවන්. එකක් මානසික ශක්තිය, අනිත් එක කායික ශක්තිය. දැන් මිනිස්සෙක් රැකියාවක් කරනවා කියන ළමයි මෙන්න මේ ශක්තියනේ වැය වෙන්නේ. කායික ශක්තිය කියන්නේ ඇඟ වෙහෙසනවා කියන එකට. මානසික ශක්තිය කියලා කියන්නේ මනස වෙහෙසනවා කියන එකට. මෙන්න මේ දෙකටම තමයි ශ්‍රමය කියලා කියන්නේ. කාටවත් කියන්න බෑ කායික ශක්තියට තමයි ශ්‍රමය කියන්නේ කියලා. එහෙම ළමයි කායික ශක්තිය විතරක් වැය කරලා වැඩක් කරන්න බෑ. කොහොමද මිනිස්සෙක් මුලින් මනසින් හිතලානේ වැඩේ කරන්නේ. තව කෙනෙක්ට මානසික ශක්තිය විතරක් වෙහෙසලා වැඩ කරන්නත් බෑ. ඉර්ධි බලේ නෑනේ වාට. අර කාටද වගේ ඉර්ධි බලෙන් පුළුවන් පුටු උස්සලා මෙහෙම නිකන් අත් දෙක මැදගෙන ඉන්නවා. ඉර්ධි බලෙන් පුටු උස්සලා අතනින් තිබ්බා. එහෙම කරන්න බෑ. මානසික ශක්තිය තියෙන්නත් ඕනේ කායික ශක්තිය තියෙන්නත්. ඔන්න ඔය කියන මානසික සහ කායික ශක්තියට තමයි අපි කියන්නේ ශ්‍රමය කියලා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගන්න මිනිස්සුන්ගේ කායික හා මානසික ශක්තිය. ඕනම මිනිස්සෙක් මං කිව්වා වැඩක් කරද්දී ඔය කියන කායික හා මානසික ශක්තිය දෙකම වැය කරනවා. හැබැයි මම පිළිගන්නවා ඔය කායික ශක්තියයි මානසික ශක්තියයි වැය කරාට වැය කරන අනුපාතය වෙනවා. ඒ පුද්ගලයා කරන කාර්ය අනුව ඒ පුද්ගලයාගේ රැකියාව අනුව මේ අනුපාතය වෙනස්. අපි මේ ටියුට් එක ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් කුලී වැඩ කරන කම්කරුවෙක් ගත්තොත් එයා කය තමයි වැඩියෙන් වෙහසන්නේ. බර උස්සනවා, ආර්ථික ගෙනල්ලා මෙහෙට දානවා, බර වැඩ කරනවා. ඒ දේවල් කරනවා කියන්නේ කායික ශක්තිය තමයි වැඩියෙන් වෙහසන්නේ. හැබැයි මානසික ශක්තිය එතනක් තියෙනවා. හැබැයි වැඩි ප්‍රමාණයක් වැය කරන්නේ කායික ශක්තිය. ඇඟ වෙහෙස. හැබැයි ඔයා ගත්තොත් මැනේජර් කෙනෙක් කියලා හිතන්න. කළමනාකරුවෙක් ගත්තොත් එයාට මේ පුටු උස්සලා රෙහින් තියන්න මේ පිටිගෝණි උස්සන් ගෙනල්ලා දාන්න එහෙම ක්‍රියාවන් එයා කරන්නේ නැහැ. එයා කරන්නේ මනස වෙහෙසන. කියනවා මේ වැඩේට මෙයාව යොදවන්න. මේ වැඩේ මෙහෙම කරන්න ඕනේ. මේක මේ ප්ලෑන් එකකට කරා නම් හරි. ඔකනේ එයා කරන්නේ.
ඒකට එයා වැඩියෙන් වෙහෙසන්නේ මානසික ශක්තිය. මනස වෙහෙසන. කය වෙහෙසන්නේ නැත්තේ නෑ. කය වෙහෙසනවා. වැඩියෙන් වෙහෙසන්නේ මනස. ඔය වගේ ශ්‍රමිකයෝ ಜಾති දෙකක් ඉන්නවා. හරිද? හැබැයි වැඩිම ඉපීමක් ගන්න පුළුවන් කායික ශක්තිය වැය කරන අයට නෙමෙයි. කාටද? මානසික ශක්තිය වැය කරන අයට. ඒක අර මම ක්ලාස් එකෙත් කියලා දෙනවා. ඔක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා මත. මේ අවුරුදු දෙකමාර ඔයා කරන වැඩ ප්‍රමාණය සහ ඔයාගේ ওই කැපවීම අනුව තමයි ඔක තීරණය වෙන්නේ. අපිට පුළුවන් ওই පාරවල් දෙකෙන් කැමති පාරක් තෝරගන්න. අර මේ දවස්වල අර ප්‍රසිද්ධයිනේ අර ෆාස්ට් ඇන්ඩ් ෆීරියස් එකේ පාරවල් දෙකකට බෙදෙන එක. ඔයාටත් ඒ වගේ තියෙනවා. පාරවල් දෙකකට යන්න පුළුවන්. ඔයාට කය වේසන එකකට යන්න පුළුවන්. මෙරලා දවසට රුපියල් 1200ක් විතර හොයාගන්න පුළුවන්. හරිද? ඔයාට වැඩියෙන් මනස වේසන ජොබ් එක කරන්න පුළුවන්. හරිද? එම අවුලක් නැහැ. පැයක් දෙකක් කියලා වැඩ කරා. දවස් රුපියල් 5000ක් 6000ක් හොයාගත්තා. එහෙම කරන්න පුළුවන්. මනස වේසන. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අධ්‍යාපනය මත. නිකන් බලන්නකෝ ડોක්ටර් කෙනෙක් ලෙඩෙක්ව චෙක් කරත් අනිවාර්යෙන් ගිහිල්ලා මේ වාඩි වෙන්න කියලා සමහරව වාඩි වෙන්න කියලා නලාව ලං කරනවා විතරයි. ඒකත් ඉංග්‍රීසියෙන් හරි 2000යි. ටර්ලින් ෆී එක. ඒ මනුස්සයා හම්බෙන්නේ මේ ලෙඩේ කියන්නේ නෙවෙයි. අර දොරෙන් ඇතුළට එන්නත් 2000ක් දෙන්න ඕනේ. ඒ අධ්‍යාපනය මනස වෙහෙසන්නේ ඒගොල්ලෝ. ඒක වෙන කෙනෙක්ට බෑනේ වාට. වෙන කෙනෙක් රුපියල් 500ක් දීලා වෙන මනුස්සයෙක් ගාවට ගිහලා මට ලෙඩක් තියෙනවා බෙහෙත් දෙන්න කිව්වහම බෙහෙත් දෙන්නේ නැහනේ. ඒ මනුස්සයාට එහෙම දක්ෂ නැහැ. ඒ නිසා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අධ්‍යාපනයේ මත. තමන් අතේ තමයි ඒක තියෙන්නේ. පාරවල් දෙකෙන් මොන පාටද යන්නේ කියලා. හරි. කොහොම හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න මිනිස්සුන්ගේ කායික හා මානසික ශක්තියට කියනවා අපි මොකක් කියලාද? ශ්‍රමය කියලා. භූමිය කියන සාධකේ කතා කරද්දී මම කියවනේ භූමිය කියන සාධකයට හම්බෙන සාධක ආදායම බදු කුලිය කියනවා කියලා. භූමිය කියන සාධකයට හම්බෙන සාධක ආදායමට කියනවා බදු කුලිය කියලා. ශ්‍රමයට හම්බෙන සාධක ආදායමටත් නමක් තියෙනවා. ඒක නම් ඔයා දන්නවා. මොකද්ද ශ්‍රමයට හම්බෙන ආදායම? අර 10 වෙනිදාට හරි 30 වෙනිදාට හරි 25 වෙනිදාට හරි අම්මා හරි තාත්තා හරි බැංකුවට ගිහිල්ලා ATM කාඩ් එක දාලා ගන්නේ මොනවාද? වැටුප. ශ්‍රමය කියන සාධකයට හම්බෙන සාධක ආදායමට අපි කියනවා වැටුප කියලා. හරි? මේකත් මම මූලික දේවල් කිව්වේ. මෙතනින් එහාට මම ඔයාලට ගොඩාක් දේවල් උගන්වලා තියෙනවා. ශ්‍රමය සහ ශ්‍රමිකයා කියන්නේ කන්සෙප්ට් දෙකක් කියලා උගන්වලා තියෙනවා. ශ්‍රම බලකාය උගන්වලා තියෙනවා. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතකයේ ගණනය කරන්නේ කොහොමද කියලා උගන්වලා තියෙනවා. ඒ ටික නෝට් එක බලාගන්න. මේ මූලික අදහස මම කිව්වේ ශ්‍රමය කියන එක. හරි. උතන් වෙනකම් අපි කොහොමවත් ක්ලාස් එකේ කතා කරලා තිබ්බේ. මෙතනින් ඉස්සරහට තමයි කතා කරන්න තියෙන්නේ. කටහඬ පිය නැහැ. අර ළමයිට මාව තාම පේන්නේත් නැද්ද? ඉන්න බලන්න මම පැහැදිලි නැද්ද කටහඬ? මට කියන්න මම මොකක් හරි වෙන මෙතන එකක් පාවිච්චි කරන්න නේද? අනිත් අය කියන්නේ එක්කෙනෙක් කියලා දෙනවා පැහැදිලි නැහැ කියලා කටහඬ. හරි කියන්නේ පැහැදිලි කියන එකද පැහැදිලි නැහැ කියන එකද? පැහැදිලි. ඕකේ. කවුරුවත් මේ ක්ලාස් එකෙන් ලෙෆ්ට් වෙන්න එපා. ලෙෆ්ට් වුණොත් ළමයි ආපහු සමහර විට එන්න අපහසු වෙයි. ඒ හේතුව ඔය එහා පැත්තේ ටීම් එකක් ඉන්නවා. ඔය වෙබ්සයිට් එක මේන්ටේන් කරන. ඒගොල්ලෝ අප්‍රූව් කරොත් තමයි ඔයාට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට කියලා තියෙන්නේ. දැන් උදේ ක්ලාස් වල නම් දවසම හිටියා. පහුගිය දවස් ටිකේ අද පළවෙනි පැය භාගෙ ඉන්නම්. ඊට පස්සේ අද වැඩක් තියෙනවා කියලා කිව්වා. ඒක නිසා ඒගොල්ලෝ අප්‍රූව් කරේ නැත්නම් ඔයාට එන්න බෑ. ඒ නිසා එළියට යන්න එපා. ක්ලාස් එක ඇතුළට එන්න බැරි වෙයි.
පැහැදිලි නෑලුනේ. හරි ඒ උගන්නපු ටිකේ ප්‍රශ්න තියෙනවද කියලා පොඩ්ඩක් කියන්නකෝ බලලා. නෝස් කියලා කියන්නේ ප්‍රශ්න නැහැ කියන එකනේ. කමාන්ඩ්ස් භාවිතා කරද්දී මාරු ප්‍රශ්න ටිකක් තියෙනවා. නෝස් කියලා කියන්නේ ඔය ප්‍රශ්න නැහැ කියන එකනේ. ඔය සද්දේ පැහැදිලි නැති එක අදට පොඩ්ඩක් මැනේජ් කරගන්න මං ලැබෙන සතියේ මොකක් හරි යූස් කරන්න මයික් එකක් මීට වඩා හොඳ එකක්. එතකොට ওই ප්‍රශ්න නැති වෙයි. පොඩ්ඩක් මට අද දවස් පොඩ්ඩක් පුළුවන් විදිහට මැනේජ් කරගන්න. පොඩි එහෙම අපහසුතාවයක් ඇති. මොකද මේ අපිට ක්ලියර් බහින්න බෑනේ මේ තියෙන සම්පත් වලින් තමයි ප්‍රයෝජනෙ ගන්නෙ. දැන් මේ වටපිටාව පෙන්නුවොත් ට්‍රයිපොඩ් තියෙනවා, ලැප් තියෙනවා, ප්‍රොජෙක්ටර් තියෙනවා, ඒ ඔක්කොම සෙල්ලම් දාලා තමයි මේක කරන්නේ. කවුරුත් ඇත්තෙත් නෑ අර වෙබ්සයිට් එකේ අය මේ පැත්තෙන් දෙන සපෝට් එක විතරයි මෙතන ඇරේන්ජ්මන්ට් මම ඔක්කොම කරගන්න ඕනේ ඒකයි. හරි. ශ්‍රමය නම් ඉවරයි. ශ්‍රමයේ කතාව හරි. දැන් මං එනවා ප්‍රාග්ධනයට. මෙතන ඉඳන් හරියට අහගන්න ශ්‍රමය මෙච්චර වෙලා මං කියපු දේවල් ගොඩාක් අය දන්නවා. මං කියපු එකෙන් ඔයා කරේ ආපහු මතක් කරගත්ත එක විතරයි. හැබැයි දැන් කියලා දෙන ඒවා ඔයා මීට කලින් කොහෙවත් අහලත් නැහැ. O level වලවත් අහලා නැහැ. ආර්ථික විද්‍යාව තමයි මුලින් ඉගෙන ගන්න. සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගත්තොත් තමයි ඔයාට ආසාව ඇති වෙන්නේ. නැත්නම් මේ සබ්ජෙක්ට් එක එපා වෙනවා. දැන් ඔයා O level කරලා ආවට A level කරපු අර මීට අවුරුද්දකට දෙකකට කලින් ඒ හිටපු අයගෙන් අහන ආර්ථික විද්‍යාව කිව්වහම එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි යා ගාව තියෙන. ඒ හරියට බේසික් එක ඉගෙනගෙන නැහැ. ඔයාට ඔය 20 එකේ අයියලක් කළා හම්බ වෙනවනේ ක්ලාස් එකේ ක්ලාස් පටන් ගත්තන් පස්සේ ඒගොල්ලන්ගෙන් අහන හරියට වැඩ කරන මිනිසුන්ට ආර්ථික විද්‍යාව පිළිබඳ තමයි හොඳම ප්‍රතිරූපය තියෙන්නේ. තමන් මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. හරිද? දැන් මම උදාහරණයක් ගත්තා අර සබ්ජෙක්ට් උන්ට මේ තුනක් ගත්තට ආර්ථික විද්‍යාව තමයි හොඳටම පුළුවන්. accounts උත් පුළුවන්. BS උත් පොඩ්ඩක් පුළුවන් ඒකක් ආවට. ආර්ථික විද්‍යාව තමයි හොඳටම පුළුවන්. ඒ අර තමන්ගේ ආසාව. හරි බල. capital ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන්නේ ළමයි ප්‍රාග්ධනය නිර්වචනය කරද්දී නිර්වචනය කරන්නේ කරුණු දෙකක් අන්තර්ගත කරලා. කරුණු දෙක. මේවා තමයි highlight කරගන්න ඕනේ. මේ මං උගන්වද්දි කියනවානේ මේ කරුණු දෙක තමයි තියෙන්න ඕනේ. මේ කරුණු නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒවා තමයි වාර highlight කරගෙන පාඩම් කරගන්න. දැන් උනත් ඔයා short note එකක් හදාගන්න ඕනේ.
උඩ බලාගෙන ඉන්න එපා. උතන ඕකේ සර් කියලා ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා ඇහුවා. අතින් ලියලා මේකක් හදාගන්න. ළමෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මිනිසා ස්වභාවික වුණත් වෙනම සලකන්නේ සංවිධානය වීමේ හැකියාව නිසාද? සංවිධානය වීමේ හැකියාවත් එකක්. හරිද? හැබැයි ළමයි මිනිස්සු කියන එක 100%ක් ඒ කියන්නේ මිනිස්සු නිර්මාණය දැන් ස්වභාව ධර්මයෙන් බිහි වුණ දේවල් නේ අපි කියන්නේ භූමිය කියලා ස්වභාවික සම්පත් වලට. ස්වභාවිකවම බිහි වුණ ඒවා. හරිද? ස්වභාවික බිහි වෙලා නැත්නම් අපි ඒවට භූමිය කියන්න බෑ. දැන් හිතන්නකෝ ගෙදර ගහක් පැල කරා කියලා. හරිද? ගහක් පැල කරලා මේ තවාණක් හදලා දෙනවා. ඉතින් ඔයා ගස්වැල් වලට භූමිය කියලා කියනවා. හැබැයි ඒ තවාණට වාට භූමිය කියන්න බෑ. ඒක හැදුවේ මිනිස්සු. ඒක ස්වභාවිකවම බිහි වුණ එකක් නෙවෙයි. මිනිසා සම්බන්ධවත් එහෙම දෙයක් තියෙනවානේ. පොඩ්ඩක් හිමීට හිතලා බලන්න. 100% ස්වභාවිකක් නෙවෙයි මිනිස් ක්‍රියාකාරකමක් මැදිහත් වීමක් තියෙනවා. අර ඔයා කියපු එකත් හරි සංවිධානාත්මක හැකියාව තියෙන්නේ ශ්‍රමයට විතරයි. හරි. මම හිතනවා ප්‍රමාණවත් උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. බලන්න ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කිව්වහම ළමයි ලක්ෂණ දෙකක් තියෙන්න ඕනේ. මේ ලක්ෂණ දෙකම තියෙන සාධක වලට තමයි අපි ප්‍රාග්ධන සම්පත් කියලා ගන්නෙ. ප්‍රාග්ධන සම්පත් වර්ගයට ඒ කියන්නේ ඒ ගොඩට දාන්නේ මේ ලක්ෂණ දෙක තියෙන සම්පත්. එකක් අපි දන්නේ එක. මේ අපි කතා කරන්නේ නිෂ්පාදන සම්පත්නේ. ඒක කොහොමවත් ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය. නැත්නම් මේක කියන්න පුළුවන් භාණ්ඩ හා සේවා බිහි කිරීමට කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් භාණ්ඩ හා සේවා බිහි කිරීම. යොදා ගන්න දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කතා කරන්නේ නිෂ්පාදන සම්පත්නේ ප්‍රාග්ධනීය විදිහට මේ ගන්න නිෂ්පාදන සාධක වර්ගයක්නේ. අපි පාඩම් පටන් ගද්දිම කිව්වනේ භාණ්ඩ හා සේවා බිහි කරන්න යෙදෝම් විදියට පාවිච්චි කරන දේවල් වලට තමයි නිෂ්පාදන සම්පත් කිව්වේ. ඉතින් ප්‍රාග්ධනීය කියන්නේ එක්තරා නිෂ්පාදන සම්පත් වර්ගයක්. එහෙනම් ප්‍රාග්ධනීය වෙන්නත් නිෂ්පාදන ක්‍රියාවලියට එහෙමත් නැත්නම් භාණ්ඩ හා සේවා බිහි කිරීමට යොදා ගන්න දෙයක් වෙන්න ඕනේ. කිසියම් දෙයක් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න යෙදෝමක් විදියට යොදා ගන්න බැයි නම් ඒක නිෂ්පාදන සම්පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාග්ධනීය වෙන්නේත් නැහැ. උද ප්‍රාග්ධනීය කියන්නේ නිෂ්පාදන සම්පතක්. පළවෙනි එක ප්‍රාග්ධනීය වෙන්න නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න. ඒ කියන්නේ යෙදෝමක් විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉන්පුට් එකක් විදියට. හැබැයි මේක විතරක් නෙමෙයි. මොකද මේ ලක්ෂණේ එහෙනම් භූමියේ තියෙනවානේ. ස්වභාවික සම්පත් පාවිච්චි කරන්න පුළුවන් ශ්‍රමයේ තියෙනවානේ. මේක විතරක් නෙමෙයි. මේකත් එකක්. දෙවෙනි එක තමයි ඒ සාධකේ මිනිස්සු හදපු එකක් වෙන්න ඕනේ. මිනිස්සු විසින් හදපු නිෂ්පාදනයට යොදා ගන්න දෙයක් වෙන්න ඕනේ. මිනිසුන් විසින් නිර්මාණය කරපු දෙයක් වෙන්න. වෙනවද? මේ ලක්ෂණය ආවම භූමිය මේකට එන්නේ නැහැ. මිනිස්සු හදපු එකක් නෙවෙයි. ශ්‍රමයේ එන්නේ නැහැ. මිනිසුන් විසින් නිර්මාණය කරපු දෙයක් වෙන්න. සම්පූර්ණ මේ කියන්නේ මිනිසුන් තමයි ඒක හදලා තියෙන්නේ. ඔය ලක්ෂණ දෙකම තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රාග්ධනය කියලා. එහෙනම් ලක්ෂණ දෙක මේකයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. අදාළ දේ මිනිසුන් විසින් නිර්මාණය කරපු දෙයක් වෙන්නත් ඕනේ. හරි? මේ උදාහරණය බලන්නකෝ ප්‍රාග්ධනීය විදිහට ගන්න පුළුවන්ද බැයිද කියලා. සිංහරාජ වනාන්තරේ
භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්. ඔව් දැව නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. මිනිසුන් විසින් නිර්මාණය කරන. සිංහරාජ මිනිස්සු හදපු එකක්ද? නෑ. ස්වභාවිකයි. එන ප්‍රාග්ධනයට ගන්න පුළුවන්ද? බෑ. තව උදාහරණයක්. ගොඩනැගිල්ල. ගොඩනැගිල්ලක් භාවිතා කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ඒක ආධාර කරගන්න පුළුවන්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. අර පාන් වලත් මං කිව්වේ ඊළෝමක් විදියට ගොඩනැගිලි ගන්න පුළුවන් කියලා. ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු හදපු එකක්ද ගොඩනැගිලි කියන්නේ? ඒක ස්වභාවික එකක්. නෑ මිනිස්සු හදපුවා. ගොඩනැගිලි පැලවෙන්නේ නෑනේ. ගොඩනැගිලි කියන්නේ මිනිස්සු හදපු එක. එහෙනම් මේ ලක්ෂණ දෙකම කම්ප්ලීට්. අන්න ප්‍රාග්ධන. ඔන්න ඔය වගේ ළමයි මේ ලක්ෂණ දෙකම තියෙන ඒවට තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. හරිද? එතකොට ගොඩනැගිලි වෙන්න පුළුවන්, යන්ත්‍ර වෙන්න පුළුවන්. හරිද? ඔය සියලු දේවල් වාහන වෙන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න. ඔය සියලු දේවල් නිෂ්පාදනයට යොදා ගන්නත් පුළුවන් මිනිස්සු විසින් හදපුවා. ඒවා ප්‍රාග්ධනයට අයිති වෙයි. තේරෙනවද කියපු දේ? හරි? ඒ කියපු දේ පැහැදිලිද? පැහැදිලි නම් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ටයිප් කරනවට වඩා ලේසි ළමයි අරම අහන්න මියුට් ඔෆ් කළා මට ඔයාව පේන්නේ නැහැ. ටියුට් එකේ නෝට් එක මම දැන් දෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ ටියුට් එක අපි ක්ලාස් පටන් ගත්තාම පුරවමු. දැන්ට ඔයා කොලයක් කරන් අදාළ දේවල් දැන් ප්‍රාග්ධනය වට ඕන නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නවා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දෑ. එච්චරයි. අන්න එහෙම ඔයා හදාගන්න එක. ඔයාට මතක තියාගන්න. හරි. ඒක ප්‍රශ්නයක් නෑනේ. හරි. ඒක ටියුට් එකේ මේ හිස්තැන ඇති. ඒක ලියන්න යන්න පාමුකුත්. ප්‍රාර්ථනීය කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා. හරි. ප්‍රාර්ථනීය ලක්ෂණ. ලක්ෂණ කියන්න කලින් මම මෙතනට එන්නම්. ලක්ෂණ කියන්න කලින් මම ඔයගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. වෙන දෙයක් කියන්නේ. හරි. මේ අහන ප්‍රශ්නෙට උත්තරේ. මං ගාව තියෙනවා රුපියල් 5000 කුලයක්. පේනවනේ? 5000 කුලයක්. මේකට කියන්නේ මුදල් කියලා.
හරිද 5000 නෙවෙයි තියෙන්නේ 1000 මේ තියෙන මුදල් හිතන්නකො මේ වගේ 5000 කොළ 20ක් දුන්නා කියලා වගේ අතර ක්ලාස් පටන් ගත්ත දවසේ මම දෙනවා ඔයාගේ අතට 5000 කොළ 20ක් වීලුවට හරිද 5000 කොළ 20ක් ඔයාගේ අතට දෙනවා දීලා මම ඔයාගෙන් අහනවා එතකොට සාමාන්‍ය පුංචි පිටියක් එනවා ලක්ෂයක් ඔන්න ඔය සාධකය නිෂ්පාදන සම්පත් වල ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සම්පතට අදාළ කරන්න පුළුවන්ද බැයිද කියලා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒක තරව ඇහුවොත් තේරෙන භාෂාවෙන් මුදල් ප්‍රාග්ධනයේ විදියට සලකන්න පුළුවන්ද බැයිද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒතර වමට දැන් උත්තරේ කියන්න ඕනේ පුළුවන් බෑ. ඔන්න දෙක. හැබැයි උත්තරේ දෙන්න කලින් ඔයා කල්පනා කරන්න ඕනේ මම ඔයාට උගන්වපු දේ. මම ඔයාට කිව්වා ආර්ථික විද්‍යාවේ කිසියම් සාධකයක් ප්‍රාග්ධනයේ විදියට සලකන්න නම් ලක්ෂණ දෙකක් තියෙන්න ඕනේ. අර මම සිංහරාජයේ ගොඩනැගිලි අරන් මම කිව්වේ සිංහරාජය ගන්න බෑ ගොඩනැගිලි ගන්න පුළුවන් කියලා. ඒ ලක්ෂණ දෙක කම්ප්ලීට් වුණ නිසානේ ගත්තේ. අන්න එහෙනම් ඔයත් දැන් ඔයාගේ මනසින් තර්ක කරන්න ඕනේ සර් කිව්වා ලක්ෂණ දෙකක්. පළවෙනි එක මේකෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මිනිස්සු විසින් හදපු දෙයක් වෙන්නත් ඕනේ. ලක්ෂණ දෙකම කම්ප්ලීට් වෙනවා නම් ඔව් ප්‍රාග්ධනයේ විදියට සලකනවා. ලක්ෂණ දෙකෙන් ඔයාට හිතෙනවා නම් එකක් හරි නෑ මේ ලක්ෂණය මේකත් එක්ක එකක නෑ කියලා. ඔයාට කියන්න පුළුවන් ප්‍රාග්ධනයේ විදියට ගන්න බෑ කියලා. ඔයාගේ උත්තරේ දෙන්න. තම තමා. හරි ගොඩක් අය බෑ කියලා කිව්වා. හරි. මට ඕනේ හේතුව. මේක ළම මේ ඔන්ලයින් ක්ලාස් කරන එකේ නියම ආතල් එකක් තියෙනවා. මම පෙන්නන්නද ඔයාලට? කමිදු ශාමල් කියන එක්කලා මයික් එක ඕෆ් කරලා කියන්නකො හේතුව. මයික් එකේ මියුට් ඕෆ් කරා හේතුව කිව්වා. නැද්ද මේ මිනිස්සයා? මෙච්චර වෙලා ජීවතුන් අතර හිටියා. හරි ඒත් එකවුන්ටින් වල තියෙන මම තාම උගන්නලා ඉවර නැහැ. ඔහොම ඉන්න මම උගන්නන්නම්. නැද්ද මේ මිනිස්සේ? මියුට් ඕෆ් කරා හේතුව කිව්වා. අයි ප්‍රාර්ථනාවේ විදියට ගත්තේ නැත්තේ. බැයිද? ඔහොම ඉන්න මට සද්ද ඇහෙන්නේ. දැන් කියන්න බලන්න. කොහොමද? අයන්නේ නැහැ. ප්‍රශ්නේ ඔය විතරයි සමහර වෙනවා. ඔය උත්තර දෙන්නට මට ඇහෙන්නේ නැහැ. හරි කමන්නේ මම කියන්න.
හරි සමහර උත්තරේ ටයිප් කරලා ලෙවල තියෙනවා. මුදල් ප්‍රාර්ථනීය විදිහට ගන්න බෑ. ආර්ථික විද්‍යාවේ මුදල් කියන්නේ ප්‍රාර්ථනීය නෙමෙයි. ඇයි දන්නවද ගන්න බෑ කියන්නේ? ළම මුදල් වලින් ප්‍රාර්ථනීය කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ ලක්ෂණ දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්. දෙවෙනි එක මිනිස්සු විසින් හදපු දෙයක්. මිනිස්සු විසින් හදුවා කියන එක නම් ඕකේ. මොකද සල්ලි අච්චු ගහන්නේ ලංකාවේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව. මුදල් නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව. මහ බැංකුවේ ඉන්නේ මිනිස්සු. මිනිස්සු නෙවෙයි නම් ඔය කෝටි ගණන් හොරගම් කරේ. අදටත් නැහැනේ හොරු. මිනිස්සු ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මිනිස්සු තමයි එතකොට හදලා තියෙන්නේ. හැබැයි මුදල් ළමයි නිෂ්පාදන ක්‍රියාවලියකට ඍජුව යොදා ගන්න බෑ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මුදල් වලින් බිහි කරන්න බෑ. මුදල් නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවීමක් නෙමෙයි. දැන් ඔයාට ඉතින් නෑනේ සර් රුපියල් ලක්ෂයක් තිබ්බොත් ව්‍යාපාරයක් කරන්න පුළුවන් කියලා. ඔයාට එහෙම හිතුණට මෙන්න මේ මං කියන දේ කල්පනා කරලා බලන්න. පුළුවන් ළමයි මුදල් වලින් ව්‍යාපාර කරන්න. හැබැයි මුදල් වලින් ව්‍යාපාර කරද්දී මං වාගෙන් ඇහුවොත් ඔයා කොහොමද බිස්නස් එක පටන් ගන්න කියලා ඔයා කියයි මෙහෙම. සර් මම මෙන්න මේ බිස්නස් එකට තමයි කැමති. මේ බිස්නස් එක පටන් ගන්න මට හොඳ බිල්ඩින් එකක් ඕනේ. මං ගාව තියෙන කීයකින් හරි රෙන්ට් එකකට මම බිල්ඩින් එකක් ගන්නවා. ඊට පස්සේ බිල්ඩින් එක ඇතුලේ තියෙන මොනවා හරි මට අවශ්‍ය විදිහට ව්‍යාපාරයක හදා ගන්න ඕනේ. මං සල්ලි වියදම් කරලා ඒක කරනවා. ඊට පස්සේ නිෂ්පාදනයේට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවා හරි ඕන නම් ඒ ටිකත් මම මගේ කන්ටැක්ට් එකක් තියෙනවා. මට මෙන්න මේ අයගෙන් ගන්න පුළුවන්. ඒ අයගෙන් මම අමුද්‍රව්‍ය ගන්නවා. වැඩ කරන ශ්‍රමිකයෝ කොහොමද හොයාගන්නේ කියලා ඇහුවොත් ඔයා කියනවා වැටුප් ගෙවලා මං ටීවී එකේ හරි පත්තරේ හරි ඇඩ් එකක් දාලා ශ්‍රමිකයෝ හොයාගන්න. කොහොමද කියන්නේ? ඒතර මගේ ප්‍රශ්නේ ඔයා එහෙමනම් බිස්නස් එක කරන්නේ ඇත්තටම මුදල් වලින්ද බිස්නස් එක කරලා තියෙන්නේ නැත්නම් අර හොයාගත්තු දේවල් වලින්ද? හොයාගත්තු දේවල් වලින්. ඔයාට මුදල් වලින් ව්‍යාපාර කරන්න පුළුවන් නම් ඔයා බිල්ඩින් හොයන්න ඕනේ නැහැ. ඔයා අමුද්‍රව්‍ය හොයන්න ඕනේ නැහැ. ඔයා ශ්‍රමිකයෝ හොයන්න ඕනේ නැහැ. ඔයාට එහෙනම් මුදල් පුළුවන් නේ ඉන්පුට් එක විදියට දාලා හදන්න. එහෙම භාණ්ඩ හා සේවා හදන්න බෑ. අර අපිට මුදල් තිබ්බොත් බිස්නස් කරන්න පුළුවන් කියලා තේරෙන්නේ. මුදල් වලින් පුළුවන් අපිට අර අවශ්‍ය සාධක ටික ගන්න. ගොඩනැගිලි ගන්න පුළුවන්. ශ්‍රමිකයෝ බඳව ගන්න පුළුවන්. අමුද්‍රව්‍ය ගන්න පුළුවන්. ඒ නිසායි අපිට තේරෙන්නේ අර මුදල් වලින් බිස්නස් කරන්න පුළුවන් කියලා. හැබැයි මුදල් වලින් ඍජුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න බෑ. තා හොඳට මතක තියාගන්න. ආර්ථික විද්‍යාවේ මුදල් නෙවෙයි මේ මුදල් වගේ කිසිම සම්පත. අපි ඕකට කියන මූල්‍යවත්කම් කියලා. කාසියා නෝට්ටු බැංකුවේ තියෙන ස්ථාවර තැන්පතුවේ බැංකුවේ තියෙන ඉතුරුම් තැන්පතුවේ තව ඔයා ඉස්සරහට ඉගෙන ගනි භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර කියලා මූල්‍යවත්කම් තියෙනවා. කොටස් වෙල්ල පොලේ කොටස් වලින් ව්‍යාපාර කරන්න බෑ. ඒ හැම එකකින්ම කරන්නේ මේ මුදල් ටිකෙන් නිෂ්පාදන සාධක මිලට අරන් ඒව තුලින් භාණ්ඩ හා සේවා හදන එක. මුදල් ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනයක් නෙමෙයි. ආර්ථික විද්‍යාවේ කිසිම මූල්‍ය සම්පතක් ප්‍රාග්ධනය කියලා ගන්න නැහැ. මූල්‍ය නොවන දේවල් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ ඒවා තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. අර මූල්‍ය නොවන ඒවාට අපි නමක් කියනවා මූර්තවත්කම් කියලා. මූර්තවත්කම්. ඒ කියන්නේ ද්‍රව්‍යාත්මක දේවල් මූල්‍ය නොවන. ඒ නිසා ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය විදිහට ගන්නේ මූර්තවත්කම් විතරයි. මොකද මූල්‍යවත්කම් වලින් භාණ්ඩ හා සේවා බිහි කරන්න බෑ. භාණ්ඩ හා සේවා බිහි කරන්න මූර්තවත්කම් තමයි තියෙන්නේ. ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වගේ දේවල්. මුදල් වලට පුළුවන් අර නිෂ්පාදන සාධක මිලදී ගන්න අතරමැදියෙක් විදියට උපකාරී වෙන්න. ඒ හැර භාණ්ඩ හා සේවා බිහි කරන්න මුදල් වලට හැකියාවක් නැහැ. ඔව් හරි. නිෂ්පාදනයේදී යොදා ගන්න නැති වුණාට සම්පත් මිලදී ගන්න යොදා ගන්න පුළුවන්. හරි. හැබැයි මම ප්‍රාග්ධනයේදී වාට ඉගෙනුවානේ. මං කිව්වේ නෑනේ මේ සම්පත් මිලදී ගන්න. මං වාට කිව්වා ප්‍රාග්ධනයේ වෙන්න නම් ආර්ථික විද්‍යාවේ අනිවාර්යෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෝමක් විදියට අතුලත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන අර මං හදපු චිත්‍රයේ ඉන්පුට් එක විදියට දාන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දනෝ මේ කොලේ කිසිම ව්‍යාපාරයක ඉන්පුට් එක විදියට මෙතනින් දාන්න පුළුවන්ද? බෑ. පුළුවන්. මේ ඉන්පුට් එකට අදාළ දේවල් මිලදී ගන්න පුළුවන් මේකෙන්. මේකෙන් මිලදී අරන් ඒ දේවල් යොදන්න පුළුවන්. හැබැයි මේක ඉන්පුට් එකක් විදියට යොදන්න බෑ. හරිද?
මේකෙන් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න බෑ. එහෙනම් ඉතින් අපි කඩේට යන්න ඕනේ නැහනේ. මේකෙන් භාණ්ඩ හා සේවා බිහි කරන සල්ලි ටික අරන් ගෙදර මොනවා හරි හදලා එහෙම කරන්න බෑ. හරි? මුදල් ප්‍රාග්ධනයේ විදියට ගන්න බෑ. අර එක්කෙනෙක් අහුවා තව ප්‍රශ්නයක් ඒත් accounting වලදී පුළුවන් කියලා. මම ඒකටත් උත්තරයක් දෙන්නම්. accounting වලදී පුළුවන් වෙන්නේ accounting වල ප්‍රාග්ධනය නිර්වචනය කරන්නේ මේ විදියට නෙමෙයි නිසා. ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය නිර්වචනය කරන්නේ මේ ලක්ෂණ දෙක අන්තර්ගත කරලානේ. ඉතින් මේ ලක්ෂණ එකක් හරි නැත්නම් ආර්ථික විද්‍යාවේ මුදල් ප්‍රාග්ධනයේ විදියට ගන්න බෑ. accounts වල ප්‍රාග්ධනය කියන්නේ මේ අදහස නෙමෙයි. සමහර සංකල්ප තියෙනවා එක් විෂයන් වල අදහස වෙනස්. දැන් ඔයා පළවෙනි ටියුට් එක ඉගෙන ගත්තනේ. භාණ්ඩ මන් නිර්වචනය කරේ කොහොමද? මිනිස්සුන්ට තෘප්තියක් ලබා දෙන්න. නැත්නම් මිනිස්සුන්ට උවමනාවන් සපුරාලන ඕනෑම දෙයක්. එතන අපි ඉගෙන ගත්ත මේ නිර්වචනය ඇතුලේ සේවාත් අන්තර්ගතයි කියලා. අපි ඔයාලට BS ක්ලාස් එකේ BS පේපර් එකේ ලියන්න පුළුවන්ද මේ භාණ්ඩ හා සේවා දෙකටම තමයි භාණ්ඩ කියන්නේ කියලා. බෑ. එතකොට ඔයාලට වැරදි උත්තරේ. BS වල වෙනස්. BS වල ස්පර්ශ කරන්න පුළුවන් ඒවා භාණ්ඩ, ස්පර්ශ කරන්න බැරි ඒවා සේවා. අර එකම concept සමහර වෙලාවට විෂයන් වල වෙනස්. ඒ නිසායි මේක මෙහෙම වෙලා තියෙන්නේ. තේරුණාද? ප්‍රශ්න දිනනවා නම් අහන්න. තේරුණා නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න ප්‍රශ්න නැත්තම්. සද්ද බද්ද එහෙම තියෙනවා ගණන් ගන්න එපා ළමයි ගෙදර ඉන්නේ. වටපිටාවේ මේ චූම්පාන් යන එක මට නතර ගන්න බෑ. අපේ පැත්තේ ඉන්නේ හිමින් යන්නේ ඒකයි මේ වැඩි වෙලාවක් සද්ද ඇහෙන්නේ. හරි අරකේ මං ටියුට් එකේ තියෙනවා පිටු අංක මුදල් වලට අදාළ නෝට් එකක්. මම හිතන්නේ මං ක්ලාස් එකේ ওই ටික කරා. නැති අය ඉන්නේ. එන්න බැරි වෙන කෙනෙක් හරි. හරි කරේ නෑ තාම. හරි දැන් කරානේ තේරුණානේ? තේරුණ නැතම මොකද මෙසේජ් එකක් දාන්න. මම හිතනවා පැහැදිලි කරා කියලා. හරි මේක කියවන්නේ නේද? ආර්ථික විද්‍යාව තුළ ප්‍රාග්ධන සම්පතක් වශයෙන් මුදල් නොසලකන්නේ ඇයි? ළමයි දැන් මේ අහන්නකෝ. ඔය ප්‍රශ්නේට උත්තර මං උත්තරේ දාලා තියෙන ලකුණු ගාණක් නැතුව හොඳේ. මං උතන්ට ලකුණු ගාණක් දාලා නැහැනේ. දැන් හිතන්න ඔය ප්‍රශ්නේට මං උත්තර දලා දහසක් ඔයාලට තේරෙන විදිහට දාලා තියෙනවා. ලකුණු 4ක ප්‍රශ්නයක් ඇහුවා කියලා. ආර්ථික විද්‍යාව තුළ ප්‍රාග්ධන සම්පතක් වශයෙන් මුදල් නොසලකන්නේ ඇයි? එතකොට ඉතින් ඔය උත්තරේ ලියන්න බෑ. අපි දන්නවනේ සාමාන්‍ය ප්‍රශ්නයකට උත්තර ලියද්දී අහන්නේ ප්‍රාග්ධන සම්පත් ගැන නම් නිර්වචනය කරන්න අවශ්‍යයිද නැද්ද ප්‍රාග්ධනය? නිර්වචනය කරන්න ඕනේ. මුලින් ප්‍රාග්ධනය නිර්වචනය කරලා ඉන්න ඕනේ. ලකුණු ගානට අනුව උත්තරේ ලියද්දී. මම මේ මෙතන ඔයාගේ අදහස තේරෙන විදිහට දාලා තියෙන ඒකයි අමුතුවෙන් ප්‍රාග්ධනය නිර්වචනය කරලා නැත්තේ. නැතුව මේ ඔය ප්‍රශ්න විභාගයක දැක්කහම ඔය උත්තරේ පාඩම් කරලා ලියන්න එපා. අපි එහෙම ප්‍රශ්න වලට උත්තර ලියන්නේ නැහැනේ. අපි දන්නවනේ සිස්ටම් එක, පැටර්න් එක අපි දන්නවනේ. concept එක නිර්වචනය කරා වෙනසක් තියෙනවා නම් වෙනස ලිව්වා. අහන ප්‍රශ්නෙට උත්තර දුන්නා. මේකෙත් ලකුණු 4ක ප්‍රශ්නයක් නම් ඔයා ප්‍රාග්ධනය නිර්වචනය කරලා ඉන්න ඕනේ. මේක මම මේ නිකන් දාලා තියෙන වෙනස විතරයි. ආර්ථික විද්‍යාව අනුව ප්‍රාග්ධනය යනු මූර්ත ප්‍රාග්ධනයේ පමණයි. මම කියේ මූල්‍යවත්කම් කිසිවක් ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනයේ විදිහට සැලකන්නේ නැහැ. යන්ත්‍ර උපකරණ ගොඩනැගිලි. අර ඔයාගේ කටුසටහනේ ලියා ගන්න මුදල් විදියට නොසලකන්න එක හේතුවක් ආර්ථික විද්‍යාව අනුව ප්‍රාග්ධනයේ විදියට ගන්නේ මූර්ත ප්‍රාග්ධනයේ පමණයි. මම කියන එක අනිවාර්යෙන් ලියන්න මට පෙවුන්නේ නැති වුණාට ඔයා අවංක වෙන්න. එක වෙනස්කමක් මූර්ත ප්‍රාග්ධනයේ විතරක් වෙන එක. ලකුණු 4ක ප්‍රශ්නයක් ඇහුවොත් ලකුණු 2ක් යනවා ප්‍රාග්ධනයේ නිර්වචනය කරනවාට එක ලකුණක් යනවා
ආර්ථික විද්‍යාවේ ප්‍රාක්ෂණය කියන්නේ මූර්ත ප්‍රාක්ෂණය. ඒ නිසා මූල්‍ය ප්‍රාක්ෂණය කිසිවක් මුදල් වෙන්නේ නැහැ කියන එකට. අනිත් එක යනවා. පල්ලෙහා තියෙන මුදල් භාවිතා කළා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ නොහැකි කියන එකට. ඒකත් ලියන්න ඕනේ. මන්ද මුදල් ආර්ථික සම්පතක් නොවන අතර මුදල් භාවිතා කර භාණ්ඩ නිෂ්පාදනය කළ නොහැකි වේ. මුදල් භාවිතා කළ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න බෑ. ඔය හේතු දෙක නිසායි. තේරෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කරේ නෑ සදාම. සර් ආයේ කියන්නකෝ. ආයේ කියන්නේ කියලා කිව්වේ අර හේතු දෙකද? ලකුණු බෙදෙන විදිහද? අග්ගල්ද? මෙසේජ් එකද? හේතු දෙකයි. හරි? එකක් හේතු දෙක මෙහෙම කියන්න පුළුවන්. එකක් ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ඍජුව යොදා ගන්න දේවල්නේ. අර මං කිව්වා වගේ මුදල් වලින් පුළුවන් ද භාණ්ඩ හා සේවා බිහි කරන්න? බෑ. ඒක නිසා එක හේතුවක් විදිහට ලියන්න පුළුවන්. මුදල් වලින් ඍජුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොකළ නොහැකි නිසා ප්‍රාග්ධනීය විදිහට සැලකන්නේ නැහැ. අරකට හේතුවක් විදිහට කියන්න පුළුවන්. මං කියන්නේ ආර්ථික විද්‍යාවේ මූල්‍ය සම්පත්, මූර්ත සම්පත් කියලා දෙකක් තිබ්බට මූර්ත සම්පත් විතරයි ප්‍රාග්ධනීය විදිහට සැලකන්නේ. මූල්‍ය සම්පත් කිසිවක් ප්‍රාග්ධනීය විදිහට ගන්න බෑ. ඒකට වාඩි කියන්න පුළුවන් අර ආර්ථික විද්‍යාවේ අරම දෙයක් තියෙන නිසා, ඒ කියන්නේ මූර්ත සම්පත් විතරක් ප්‍රාග්ධනීය විදිහට ගන්න නිසා මුදල් ප්‍රාග්ධනය වෙන්නේ නැහැ කියලා. ඒකත් හේතුවක් විදිහට කියන්න පුළුවන්. තේරෙනවද? හරිද? ඒ ප්‍රශ්නේ අහපු එකනට තේරෙනවද? හරිනේ. හරිනේ. හේතු දෙක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ඍජුවම මුදල් යොදා ගැනීමට නොහැකි වෙන්නේ එකක්. අනිත් එක ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනීය විදිහට සැලකන්නේ මූර්ත ප්‍රාග්ධනීය විතරයි. මූර්ත සම්පත් විතරයි. හරි 2016 අවුරුද්දේ ඇහුවලමයි ඔය අපි කතා කරපු ප්‍රශ්නේ ආර්ථික විද්‍යාව තුළ ප්‍රාග්ධන සම්පතක් වශයෙන් මුදල් නොසැලකෙන්නේ ඇයි? පේනවනේ මම දාලා තියෙන ප්‍රශ්නේ හැමෝටම. ඒ ස්ක්‍රීන් එක පේනවද? ඔව්ද නැද්ද? නෑ. ඔව්. තමයි ඒක අර බලන්නකෝ මගේ දැන් ඔයාලට තව එකක් වැටලා ඇති. බෝඩ් එක පේනවා වගේම තව එකක්. ඒක පොඩ්ඩක් සිලෙක්ට් කරගන්න. පේන්නේ නැතිය පොඩ්ඩක් මේ අවධානයෙන් ඉන්න අපි තාම පළවෙනි දවසේනේ. මේක පොඩ්ඩක් දවස් දෙක තුනක් ගියන් පස්සේ ඔයාලට පුරුදු වෙනවා. දැන් පොඩ්ඩක් ඉන්න මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරාම වෙන එකකින් තමයි ඕපන් වෙන්නේ. ඒකට ඔයා ඒක පොඩ්ඩක් බලන්න ඕනේ මේ සර්ගේ බෝඩ් එකනේ පේන්නේ කොහොම එක කියලා. අර නමින්මයි තියෙන්නේ.
හරි. ඒතර ආර්ථික විද්‍යාව තුළ ප්‍රාග්ධන සම්පතක් වශයෙන් මුදල් නොසලකන්නේ ඇයි? දැන් ඕක අර මම ඔයාලට කිව්වේ ඕකේ ලකුණු 4ක ප්‍රශ්නයක් නේ ඔය. එතකොට දැන් ඔයාට අර ටියුට් එකේ තිබ්බ විදියට මේක ලියන්න බෑ. මේ මන් දාලා තියෙන ටියුට් එකේ නිකන් වෙනසනේ. කොහොමද ලකුණු 4 ප්‍රශ්න ලියන්නේ? ඉතින් ප්ලෑන් කරා. අනිවාර්යෙන් මේ අහන්නේ ප්‍රාග්ධන සම්පත් ගැන්නේ. එන අනිවාර්යෙන් ප්‍රාග්ධන සම්පත් නිර්වචනය කරන්න ඕනේ. ඒක ලකුණු දෙකක් යනවා. මුදල් විදියට ගන්නෙ නැත්තේ ඇයි කියලා හේතුවක් කියන්නත් ඕනේ වහා. එන හේතු දෙකක් තිබ්බනේ. ඒ හේතු දෙකට ලකුණු දෙක ගානේ ලකුණු 4යි. බලමු මාකින් ස්කීම් එක. තමයි මේ ඉවැලුවේෂන් රිපෝට් මම මේ පාවිච්චි කරන සියලු දේවල් අර වෙබ්සයිට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ්ස් වල. හරිද? 2011 ඉඳන් 2019 වෙනකන් සියලු A level papers ටික තියෙනවා. සියලු මාකින් ස්කීම් ටික තියෙනවා. මම ගාව මේ තියෙන මේ මම පාවිච්චි කරන සියලු දේවල් සයිට් එකේ ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට දාලා තියෙනවා. අවශ්‍යයි බලන්න. බලන්න. ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනයන්ෙන් අදහස් කරන්නේ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාද ආධාරකයන්ය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඒවා ඍජුවම දායක වේ. ඒත් මුදල් යොදාගෙන මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ නොහැකිය. එබැවින් මුදල් නිෂ්පාදනය සාධකයක් මුදල් නිෂ්පාදන සාධකයක් ලෙස නොසැලකේ. ලකුණු 3යි. ඒ ලකුණු 3 ලව එකට දාලා තියෙන්නේ අර මං කියේ නිර්වචනෙට 2යි හේතු දෙකට 2යි කියලා. තේනවා නිර්වචනෙත් තියෙනවා එක හේතුවකුත් ඔතන තියෙනවා. මොකක්ද හේතුව? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මුදල් ඍජුවම යොදා ගන්න බෑ කියන එක. ඒ හේතුවට එකයි ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරනවට ලකුණු 2යි. එතන ලකුණු 3යි. ඊට පස්සේ මං කිව්වේ අර මූර්තවත්කම් මූල්‍යවත්කම් නෙවෙයි කියලා. ඒකත් කියන්න පුළුවන්. ඒක ලකුණු එකක් දීලා තියෙනවා. ඊට අමතරව දීලා තියෙනවා ඒ ලක්ෂණ දෙක නැතුව ඒ ලක්ෂණ දෙකෙන් එකකට අර මුදල් වලින් පුළුවන් වෙන්නේ නිෂ්පාදන සාධක මිලදී ගැනීම. ඒ කියන්නේ ප්‍රාග්ධනීය මිලදී ගන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර කොට නැගිලි නැතුව මුදල් නිෂ්පාදන සාධකයක් නෙවෙයි මේ. මුදල් භාවිතාවකට ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගත හැකිය. එබැවින් ප්‍රාග්ධනය අත්පත් කර ගැනීමේ මාධ්‍යයක් ලෙස මුදල් සැලකේ. අර මුදල් පුංචි සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධේ නිෂ්පාදන සාධක මිලදී ගන්න පුළුවන්. ගොඩනැගිලි ගන්න පුළුවන් සල්ලි දිනනවා. යන්ත්‍ර ගන්න පුළුවන්. තේරෙනව නේද? හරි ඔය 2016. ඕකේද? තේරෙනවද? උත්තර දෙන්නකෝ අනේ. තව අවුරුද්දක අහලා තිබ්බලම ඔය ප්‍රශ්නේ. මේ 2017 A level paper එකේ. මොකද උත්තරේ? කීයද උත්තරේ අංකිතා? අංක 1ට උත්තරේ. කොහොමද තමන්ගේ උත්තරේ දාන්න තමයි. හරි very good. 4.
සමහර උත්තර දෙන්නේ නැහැ. හරි. ඒ ටික තේරෙනවද ප්‍රශ්න නැහැ? මම එනවා ටියුට් එකේ ඔයාගේ ටියුට් එක තියෙනවා නේද? මම ටියුට් එක පෙන්නන්න නැතුව මෙතන මේ බෝඩ් එක ස්ක්‍රීන් එක දාන්න මම ගොඩක් අය ටියුට් එක තියෙන නිසා. අද නර ප්‍රාග්ධනයේ පල්ලෙහා පිටු අංක 11 ප්‍රාග්ධනය පිළිබඳ සාකච්ඡාවේදී මතක තබා ගත යුතු කරුණු. මේවා අපි ක්ලාස් එකේ සාකච්ඡා කරලා තිබ්බේ. නැද්ද? ඔව් හෝ නෑ කියලා දෙක එකක් දාන්න මතක කෙනෙක් නෑනේ. හරි හරි. එතකොට නෝට් එකේ ලියන්න එපා. ඔය අර මං කිව්වේ ෂෝට් නෝට් එකක් හදාගන්න කියලා කටුවට ඒකේ ඔය මම පැහැදිලි කරන ඒවා ලියාගන්න. හරි? දැන් ක්ලාස් පටන් ගත්තාම ඕවා මම එතකොට කියන්නේ ටියුට් එකේ මොනක් කමන්නේ ඒව නම් පැන්සලෙන් ලියන්නේ කොහොමද? පැහැදිලි කිරීම. ෂෝට් නෝට් එකේ ලියනවා නම් වඩාත් හොඳයි. ඒකට වාට වෙන මේක තියාගන්න පුළුවන්. පාඩම් කරගන්න. පළවෙනි එක තාක්ෂණයේ මත තීරණය වන බව. ඒ කියන්නේ ළමයි ප්‍රාග්ධනය කියන සාධකේ. දැන් ප්‍රාග්ධනය කිව්වහම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්. රටවල් වලත් ප්‍රාග්ධනය තියෙනවා, ව්‍යාපාරවලත් ප්‍රාග්ධනය තියෙනවා. දැන් ව්‍යාපාරයක ගත්තොත් ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ඒවා තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. රටක ගත්තොත් මහා මාර්ග. ඔය කල්පනා කරලා බලන්න අර ලක්ෂණ දෙකම තියෙනවා. මහා මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, අධිවේගී මාර්ග. ඔය සියලු දේවල් ප්‍රාග්ධනය. පළවෙනි එකෙන් කියන්නේ ප්‍රාග්ධනයේ තාක්ෂණය මත තීරණය වෙනවා කියලා. ටෙක්නොලොජි එක මත. තමයි ඔය රටක ප්‍රාග්ධන සම්පත් ඒ රටේ තියෙන ටෙක්නොලොජි එකත් එක්ක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. මේ අපි ඉන්නේ 2020. මීට අවුරුදු 100කට විතර කලින් ලංකාවේ මේ තියෙන ටෙක්නොලොජි එක තිබ්බේ නෑනේ. මීට වඩා ගොඩාක් පල්ලෙහා මට්ටමක ටෙක්නොලොජි එකක් නේ තිබ්බේ. ඔය ඒකත් එක්ක කම්පෙයාර් කරන ප්‍රාග්ධන සම්පතුත් අද තියෙන හයිවේ තිබ්බත් මීට අවුරුදු 100කට කලින් නෑ. මේ වගේ වරායවල් තිබ්බද මීට අවුරුදු 100කට කලින් නෑ. නෙළුම් කුළුණ තිබ්බද මීට අවුරුදු 100කට කලින් නෑ. අර ටෙක්නොලොජි එකත් එක්ක තමයි ප්‍රාග්ධන සම්පත් දියුණු වෙන්නේ. වැඩි වෙන්නේ. දැන් 2020 අපි ජීවත් වුණාට තව අවුරුදු 30කින් 40කින් මීට වඩා ටෙක්නොලොජි එක දියුණු වෙනවා. ඒ ටෙක්නොලොජි එක දියුණු වුණ ගමන් මේ ප්‍රාග්ධන සම්පතුත් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලිය. අනිවාර්යෙන් ඕක මේ ඒ කියන්නේ ඉස්සරහට මේ මොනවා හරි ශාස්ත්‍රයක් දකින්න ඕනේ නැහැ. ඒක හැටි. තාක්ෂණයේ ඩෙවලොප් වෙනවත් එක්කම ප්‍රාග්ධන සම්පතුත් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හරිද? දැන් ලංකාවේ මං කිව්වේ අර තව අවුරුදු 30කින් 40කින් තාක්ෂණයේ දියුණුවනත් එක්කම ඊට වඩා ගොඩාක් වෙනස් වෙයි. සමහර වෙලාවට පාලම් මෙහෙම දෙක මේ අර පිට රටවල් වල දෙනවා වගේ මෙහෙම වෙන් වෙනවා. හරිද? නැව් යනවා. ඒ වගේ tie රට හරහා කියන්න බෑ. තාක්ෂණයත් එක්ක ඩිපෙන්ඩ් වෙයි. තව උදාහරණයක් හිතන්නකෝ. දැන් ටෙක්නොලොජි එකේ අතින් ලංකාවයි චීනයයි කියන්නේ දෙවිදියක්නේ. ටෙක්නොලොජි එකේ අතින් අපි දන්නවා ලංකාවේදී ටෙක්නොලොජි එක වැඩි චීනේද දියුණු. චීනේ. ප්‍රාග්ධන සම්පතුත් කාගේද වැඩි? චීනේ. රොබෝ තාක්ෂණය ඒ වගේ විවිධ ප්‍රාග්ධන සම්පත් තියෙනවා. ඒකයි කියන්නේ තාක්ෂණය මත තීරණය වෙනවා කියලා. ඔය උදාහරණ ලියා ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දෙවෙනි එක මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බව.
ඒක ඔයා කොහොමද දන්නව? මිනිසා විසින් නිර්මාණය කරන ප්‍රාග්ධනය අපි කියද්දිම කිව්වා දෙවන ලක්ෂණයේ විදිහට මේ ප්‍රාග්ධනය කියන්නේ මිනිස්සු විසින් හදපුවා කියලා. මිනිසා විසින් නිර්මාණය කරන දේවල් වලට තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ස්වභාවික බිහි වුණ දෙයක්. ස්වභාවික බිහි වුණ දෙයක්වත් වෙනයම් දෙයක්වත් නෙවෙයි. ඒවා මිනිස්සු විසින් හදපුවා. ඒක ප්‍රාග්ධනයේ තියෙන තවත් ලක්ෂණයක්. තුන්වෙනි එක ඵලදායිතාවය ඉහළ නැංවීමට උපකාරී වෙන බව. ඵලදායිතාවය කියන එක මම භූමිය කියද්දිත් කියලා දුන්නා. ඉස්සරහට ඉගෙන ගන්න සංකල්පයක්. උතනත් ඔයා කොහේ හරි ලියා ගන්න. ඵලදායිතාවය කියන්නේ යෙදෝම් ඒකකයකින්. ඒ කියන්නේ කිසියම් සාධකයකින් ගන්න පුළුවන් නිමෝම් ප්‍රමාණයට තමයි ඵලදායිතාවය කියලා කියන්නේ. පෙන්සලෙන් හරි ලියා ගන්න. අර කොලේ හරි ඕකේ හරි. යෙදෝම් ඒකකයකින් ලබාගත හැකි නිමෝම් මට්ටමට තමයි ඵලදායිතාවය කියන්නේ. එක යෙදෝමකින් ගන්න පුළුවන් ප්‍රමාණය. ශ්‍රමයේ ඵලදායිතාවය කිව්වොත් ශ්‍රම ඒකකයකින් සාමාන්‍ය ශ්‍රම ඒකකයක් අපි කියන්නේ ශ්‍රම පැයක් කියලා. ශ්‍රම පැයකින් ගන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය. කියන්නේ මිනිස්සෙක් පැයක් වැඩ කරොත් බිහි කරන්න පුළුවන් නිමෝම් ඒකක ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි ඵලදායිතාවය. ශ්‍රමයේ සම්බන්ධ. ඕන සාධකයකට දාලා ගන්න පුළුවන්. හරි ලියුවද? මෙතන කියන්නේ ඉතින් ඵලදායිතාවයේ ඉහළ නැංවීමට උපකාරී වන බව. ඒ කියන්නේ අර යෙදෝම් ඒකකයකින් බිහි කරන නිමෝම් ප්‍රමාණය වැඩි කරන්න ප්‍රාග්ධනයේ බලපානවා. ඒක හරිනේ ළමයි. කිසියම් කාර්යයක් සඳහා ඔයා ප්‍රාග්ධන සම්පත් වැඩියෙන් භාවිතා කරන්න. ඔයාට ඒක පහසු වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔයගොල්ලන් අලුතෙන් ඉඩමක් අරන් ඒ ඉඩම සුද්ධ කරන්න ඕනේ. හරිද? ගෙයක් හදන්න යන්නේ අලුතෙන්. ඉඩම සුද්ධ කරන්න ඕනේ. හරිද? එක එක ගල් අරවා මේවා ෆ්ලැට් කරලා ඒක ගානට ඒ විදිහට හදාගන්න. ඔයගොල්ලන් ඉතින් පවුලේ ඔක්කොම දවසක් ගිහිල්ලා උදේ ඉඳන් රැ වෙනකම් 5 දිනක් කියලා හිතන්නෝ ගෙදර. අර උදැල්ලෙන් මේවා කළා try කරනවා බෑ මුළු ඉඩමම ඉවර කරගන්න බෑ. හරිද? අමාරුයි. දවසම සමහර වෙලාවට try කරත් ඉඩමෙන් 4න් එකක් විතර ඕගොල්ලන් කොහොම හරි සුද්ධ කරගෙන ගානට හදාගන්න. තව 4න් 3ක් ඉතුරුයි. දවසටම කරලා තියෙන්නේ එච්චරයි. හැබැයි වාට ඕකට ප්‍රාක්තන සම්පතක් එහෙම යොදා ගන්න සාමාන්‍යයෙන් අර පුංචි මිනි බැකෝ තියෙන පොඩි එකක්. ඒකක් කරන් දෙපාරක් තුන් පාරක් එහෙම මෙහෙට ගියා නම් සමහර වෙලාවට පැයක් යන්නේ නැහැ. මුළු ඉඩමම ගානට ෆ්ලැට් එකේ හදන්න පුළුවන්. පැය ගිහිල්ලා තියෙන්නේ සමහර වෙලාවට ඔයා ඕනේ නැහැ ඩ්‍රයිවර් විතරයි. ඩ්‍රයිවර් ගානට වැඩේ කරනවා. එක මිනිස්සෙයි. හරි ඒකයි කියන්නේ ප්‍රාග්ධන සම්පත් භාවිතා කරද්දී අර බිහිවන නිමෝම් ප්‍රමාණය වැඩි. ඵලදායිතාවය වැඩි. ඒක අපි කියන්නේ ඵලදායිතාවයේ ඉහළ නැංවීමට උපකාරී වෙනවා. ඔය වගේ ඕන තරම් උදාහරණ තියෙනවා. උදාහරණයක් දෙකක් ලියා ගන්න. හරිද? නිකන් ගලක් පෙරලන්න කියලා හිතන්නකෝ 10 දෙනෙක් විතර රොක් වෙලා ගල තල්ලු කරනවා. බැරි වෙයි සමහර වෙලාවට. අර බැකෝ එකක් මොකක් හරි ගෙනල්ලා මේ පුංචි ටච් එකක් දුන්නත් ඇති. ඔය ගෙදර එහෙම මොකක් හරි වැඩක් කරද්දි ගෙදර තාත්තා කියන්නේ අලවංගුව ගේන්න කියලා. ඒ අලවංගුවෙන් ඒ අදාළ දේ වලක් හරනවා වෙන්න පුළුවන් වෙන කොටයක් පෙරලනවා වෙන්න පුළුවන්. ඒක යොදාගත්තාම ළමයි පහසුයි ඉක්මනින් කරන්න පුළුවන්. ඉක්මනින් කරනවා කියන්නේ ඵලදායිතාවය වැඩි වෙනවා කියන එක. අදාළ උදාහරණ ලියන්න. හතරවෙනි එක මූර්ත සංකල්පයක් බව. ඒක න අපි ඉගෙන ගත්තනේ ප්‍රාග්ධනය කියලා කියන්නේ මූල්‍ය සම්පත් වලට නෙවෙයි මූර්ත සම්පත් වලට කියලා. මුදල්මය සම්පත් වලට අපි ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන්නේ මුලින්ම මම කියලා දුන්නේ ඒකයි පාස් පේපර් ප්‍රශ්නකුත් පෙන්නුවා. ආර්ථික විද්‍යාවේ සම්පූර්ණයෙන් ප්‍රාග්ධනය කියලා කියන්නේ මූර්ත සම්පත් වලට. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන්නේ මූර්ත සංකල්පයක්. අර accounts එක්ක පටලවා ගන්න එපා. හොඳ accounts වල ප්‍රාග්ධනය කියන්නේ ආර්ථික විද්‍යාවේ විදියට නෙමෙයි. ඒක වෙනයි. අන්තිම එක නිෂ්පාදන හා ආදායම් ප්‍රවාහයක් බිහි කරන බව. ඒ කියන්නේ මේ ප්‍රාග්ධනය තුළින් නිෂ්පාදනයක් බිහි වෙනවා. හරිනේ ළමයි? ප්‍රාග්ධනය භාවිතා කරාම ප්‍රාග්ධනයේ නිෂ්පාදන සම්පතක්නේ. භාණ්ඩ හා සේවා බිහි කිරීමක් වෙනවද නැද්ද? වෙනවා. නිෂ්පාදන ප්‍රවාහයක් බිහි වෙනවා. ඒ වගේම හැම සාධකයකටම සාධක ආදායමක් තියෙනවනේ. භූමිය නිෂ්පාදන ක්‍රියාවලියකට යොදවනවා නම් හම්බෙනවා බදු කුලේ අදාළ පුද්ගලයන්ට. ශ්‍රමය තමන්ගාව තියෙන ශ්‍රමයේ නිෂ්පාදන කාර්යයකට යෙදුවොත් උපයන්න පුළුවන් වැටුප්. ඒ වගේම ප්‍රාග්ධනය කියන සාධකයේ කිසියම් නිෂ්පාදන කාර්යයකට යෙදුවොත් හම්බෙන ආදායමක් ඒකට කියනවා පොලිය කියලා.
එකක් මතක තියාගන්න. භූමිය නම් බදු කුලී, ශ්‍රමය නම් වැටුප්, ප්‍රාග්ධනය නම් පොලී. ඉතින් ප්‍රාග්ධනයේ නිෂ්පාදනකාරයට යොදවනවා කියන්නේ පොලී කියන ආදායම බිහි වෙනවා. හරිද? එතකොට නිෂ්පාදන ප්‍රවාහයකුත් බිහි වෙනවා, ආදායම් ප්‍රවාහයකුත් බිහි වෙනවා. ඒ දෙකම වෙනවා ප්‍රාග්ධනයේ සම්බන්ධ. දැන් කරුණු පහක් ඔක්කොටම මම කිව්වා. එකක් තාක්ෂණය මත ඩිපෙන්ඩ් වෙනවා. මතක තියාගන්න මීට අවුරුදු 100කට කලින් සහ දැන් තියෙන තත්ත්වේ මතක තියාගන්න චීනයේ ලංකාවයි අතර සංසන්දනය කරොත් තත්ත්වේ. එතකොට ඔයාලට තේරෙයි ප්‍රාග්ධනය තාක්ෂණය මත තීරණය වෙනවා කියන එක. දෙවෙනි එක මිනිසා විසින් නිර්මාණය කරන ලද්දා මිනිස්සු විසින් නිර්මාණය කරලා තියෙන්නේ. දෙක තුන ඵලදායීතාවය ඉහළ නම් වන්න පුළුවන්. මම කියවන අඩු කාලයකින් වැඩි කාර්ය ගන්න පුළුවන් ප්‍රාග්ධන කියන්නේ ඵලදායීතාවය වැඩි. මූර්ත සංකල්පය කිසිම මූල්‍යවත්කමක් අපි ප්‍රාග්ධනයේ විදිහට ආර්ථික විද්‍යාවේ සලකන්නේ නැහැ. ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන්නේ මූර්ත සංකල්පයක්. අන්තිමේ කිව්වා නිෂ්පාදන හා ආදායම් ප්‍රවාහයක් බිහි වෙනවා. නිෂ්පාදනයකුත් බිහි වෙනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් දායක වෙනවා. ඒ වගේම අර පොලී කියන ආදායම ප්‍රාග්ධනය හරහා බිහි වෙනවා. හරි. හරි. මූලික දේවල් ප්‍රාග්ධනයේ ඉවරයි. තව වැඩිදුර තමයි ප්‍රාග්ධනය කතා කරන්න තියෙන්නේ. මෙතනට වෙනකන් තේරුණා නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. තව මොනවා හරි පැහැදිලි කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙත් දාන්න. හරි මම එනවා ඊළඟ කොටසට. තමයි ස්ක්‍රීන් එක මාරු කරගන්න. ටියුට් එක පේනව නේද? හරි. මේක ළමයි මේ ප්‍රාග්ධනයේ සම්බන්ධයෙන් විතරක් විශේෂිත සංකල්ප කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප කියන්නත් පුළුවන්. නැත්නම් ප්‍රාග්ධනයේ ආශ්‍රිත විවිධ සංකල්ප කියන්නත් පුළුවන්. මේ ප්‍රාග්ධනයේ සම්බන්ධයෙන් වැඩිදුර යමක් අපිට තියෙනවා ඉගෙන ගන්න. මේකේ ඔක්කොම සංකල්ප තියෙනවා. ස්ථාවර ප්‍රාග්ධනය, කාර්ක ප්‍රාග්ධනය, ආර්ථික පොදුකාර්ය, සමාජ පොදුකාර්ය, සමාජ ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය කියලා කන්සෙප්ට් 6ක් තියෙනවා. මේ 6 ඔයා දැනගන්න ඕනේ. හරිද? මම එකින් එක කියලා දෙන්නම්. අර ඔයාගේ නෝට් එකේ මාතෘකාවක් මම මේ කියන පොයින්ට් ටික විතරයි මට ඔයාගේ ඔළුවට දාන්න ඕනේ. පොයින්ට් ටික තමයි මම මේ ලියවන්නේ. මාතෘකාව කියලා ස්ථාවර ප්‍රාග්ධනය කියලා දාන්නකො මාතෘකාව. අර ඔයාගේ කටුවට ලියා ගන්න නෝට් එකේ ස්ථාවර ප්‍රාග්ධනය. දාලා කල් පවතින ප්‍රාග්ධනවත්කම්. මෙන්න මේ ලක්ෂණය ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අඛණ්ඩ වේද විය හැකි කල් පවතින ප්‍රාග්ධනවත්කම්. එක පොයින්ට් එකක් දාලා ඔක ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අඛණ්ඩ වේද විය හැකි කල් පවතින ප්‍රාග්ධනවත්කම්. එක පොයින්ට් එකක් දාලා ඔක ලියන්න. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක දාලා ලියන්න
භාවිතයට ගැනෙන කාලයේ මුළුල්ලේම කිසියම් ප්‍රතිලාභ ප්‍රවාහයක් සම්පත් හිමිකම් වලට ලබා දෙයි. මේක. භාවිතයට ගැනෙන කාලයේ මුළුල්ලේම කිසියම් ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ලබා දෙයි. දෙවැනි පොයින්ට් එක. තුන්වෙනි පොයින්ට් එක විදිහට දාලා ලියාගන්න. ෂෙයා වීමක් සිදු වේ. ෂෙයා වීමක් සිදු වේ. පොයින්ට් තුනම ලියලා ඉවරයි නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. මේ බලන්න. එතුළම උත්තර සංකල්ප ඔක්කොම 6ක් තිබ්බා. ඒ කියන්නේ ප්‍රාර්ථනයේ විවිධ ස්වරූප. නැත්නම් ප්‍රාර්ථනයේ විවිධ සංකල්ප කියන්නත් පුළුවන්. මෙතනදී සංකල්ප 6න් පළවෙනි දෙක තමයි එක ස්ථාවර ප්‍රාර්ථනය. අනිත් එක කාරක ප්‍රාර්ථනය. ප්‍රධාන කොටස් දෙක. මම මුලින් කතා කරන්නේ ස්ථාවර ප්‍රාර්ථනය ගැන. මේක ළමයි තව නම් තියෙනවා. ස්ථාවර ප්‍රාර්ථනයටම කියන්න පුළුවන් භෞතික ප්‍රාර්ථනය කියලාත් කියනවා. මේ නම් මතක තියාගන්න. සාමාන්‍ය මූර්ත ප්‍රාර්ථනය කියලාත් කියනවා මේකට. ස්ථාවර ප්‍රාර්ථනය. හරිද? ටීචින් ගයිඩ් එකේ පැහැදිලිව දාලා තියෙනවා නම් තුන. ස්ථාවර ප්‍රාර්ථනය, මූර්ත ප්‍රාර්ථනය, භෞතික ප්‍රාර්ථනය. මේ නම් තුනෙන්ම හඳුන්වන්නේ මේක. කාරක ප්‍රාර්ථනය කියන්නේ වෙන සංකල්පයක්. ඒක මම ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. හරිද? කාරක ප්‍රාර්ථනය. ස්ථාවර ප්‍රාර්ථනය, භෞතික ප්‍රාර්ථනය, මූර්ත ප්‍රාර්ථනය. ළමයි මේ ස්ථාවර ප්‍රාර්ථනය කියලා අපි අදහස් කරන්නේ ව්‍යාපාරයක ස්ථාවර වත්කම්. අර ඔයා accounts වල දේපල පිරියත හා උපකරණ කියලා කියන්නේ ස්ථාවර වත්කම්. යන්ත්‍ර සූත්‍ර. ගොඩනැගිලි. කර්මාන්ත ශාලාව. ඔන්න ඔය වගේ ස්ථාවර වත්කම්. සාමාන්‍යයෙන් අපි ස්ථාවර වත්කම් කියන ඒ වගේ ස්ථාවර වත්කම් කියලා හඳුනගන්නේ තමයි ජීව කාලයේ ටිකක් වැඩි. ඒ කියන්නේ යම් දිගු කාල සීමාවක් ව්‍යාපාරයේ පවතින දේවල් වලට තමයි අපි කියන්නේ ස්ථාවර වත්කම් කියලා. සාමාන්‍යයෙන් හඳුනගන්නේ එහෙම. මෙන්න මේ ස්ථාවර වත්කම් වල ලක්ෂණ කීපයක් තියෙනවා. එක ලක්ෂණයක් තමයි අර මං කියපු එක. සාමාන්‍යයෙන් යම්කිසි දිගු කාලයක් ව්‍යාපාරයේ තියෙනවා. දිගු කාලයක් ව්‍යාපාරයට මේ ස්ථාවර වත්කම් වලින් ප්‍රතිලාභ හම්බෙනවා. දැන් මේ උදාහරණ බලන්නකෝ. යන්ත්‍රයක් මිලදී ගත්තාම ව්‍යාපාරයේ එක දවසයිද පාවිච්චි කරන්නේ? සතියයිද? මාසයයිද? නෑනේ. අවුරුදු ගාණක් පාවිච්චි කරනවා. ගොඩනැගිල්ලක් ඉදි කරාම ඒකේ ප්‍රතිලාභය හම්බෙන්නේ දවසයිද? දවසෙන් කඩන් වැටෙනවද? මාසයයිද? නෑ අවුරුදු 10 15 තියෙනවා. කර්මාන්ත ශාලාවත් එහෙමයි. ෆැක්ටරි එක හදුවාම දවසක් නෙවෙයි මාසයක් නෙවෙයි යම්කිසි දිගු කාලයක් ප්‍රතිලාභ හම්බෙනවා. ඒක අර මම ඔයාලට එක පොයින්ට් එකක් දාලා ලියුවේ ස්ථාවර ප්‍රාර්ථනයේ ලක්ෂණයක් තමයි දිගු කාලයක්
පුරාවට ව්‍යාපාරයට ප්‍රතිලාභ හම්බ වෙනවා. දිගු කාලයක් පුරාවට ව්‍යාපාරයට ප්‍රතිලාභ හම්බ වෙනවා. දිගු කාලයක් පුරාවට ප්‍රතිලාභ හම්බ වෙනවා කියලා කියන්නේ ඒවා කල් පවතින ඒවාද කල් නොපවතින ඒවාද? කල් පවතිනවා. නම් සැලකිලි කාලයක් කල් පවතිනවා. ඒ කියන්නේ කල් පැවැත්ම අතිනොත් වැඩි. කල් පැවැත්ම වැඩි කියන්නේ ව්‍යාපාරයේ පැත්තට හම්බ වෙන ප්‍රතිලාභයක් දිගු කාලයක් හම්බ වෙනවා කියන්නේ. දැන් හිතන්නකෝ මේ පෑනක් මං ගත්තා කියලා. මේ පෑන මට අවුරුදු ගාණක් පාවිච්චි කරන්න බෑනේ. එතකොට මේ ස්ථාවර ප්‍රාර්ථනීය විදිහට මේක පාවිච්චි කරන්න බෑ. හැබැයි හිතන්නකෝ මං ක්ලාස් වැඩවලට ප්‍රොජෙක්ටර් එකක් ගත්තා කියලා. ඒ ප්‍රොජෙක්ටර් එක මට සාමාන්‍යයෙන් අවුරුදු 4-5ක් පාවිච්චි කරන්න පුළුවන්. අර ඒ වගේ දිගු කාලයක් භාවිතා කරන්න පුළුවන්. කල් පැවැත්ම වැඩි. ඒ වගේම දිගු කාලයක් ප්‍රතිලාභ හම්බ වෙන ව්‍යාපාරයට. දේවල් තමයි ස්ථාවර ප්‍රාර්ථනීය කියලා කියන්නේ. තව ලක්ෂණයක් තියෙනවා. ඔයාලට මේ උදාහරණ දැක්කනම් තේරෙනවා ඇති. ව්‍යාපාරයේ යන්ත්‍රයක් ගත්තාම පළවෙනි අවුරුද්දේ තිබ්බ විදියටම පස්වෙනි අවුරුද්දේ යන්ත්‍රය තියෙන්නේ නැහැ. ගොඩනැගිල්ල ඉදිකල අවුරුද්දේ තිබ්බ විදියටම අවුරුදු 10කින් තියෙන්නේ නැහැ. කර්මාන්ත ශාලාවත් ඒ වගේ. ඒවා කාලයත් එක්කම මොනවා වෙනවද? ගෙවිලා යනවා. අපි ඔකට කියනවා ලස්සන නමක් මොකක්ද? ෂේ වෙනවා කියලා. මේ කියන ස්ථාවර ප්‍රාග්ධනයේ තව ලක්ෂණයක් තමයි මම දැන් කියපු විදිහට ෂේ වීම. එහෙනම් ඔන්න ඔය මං කියපු කරුණු තුනම මේකේ අන්තර්ගත කරලා තමයි ඔයා නිර්වචනය කරන්න ඕනේ. මොන විදිහට නිර්වචනය කරත් කමක් නැහැ. ඔයා කියන්න ඕනේ මේ ස්ථාවර ප්‍රාග්ධනයේ කල් පවතිනවා කියලා. කල් පැවැත්ම අතින් වැඩි කියලා. ඔයාගේ නිර්වචනය ඇතුළේ ඔයා අනිවාර්යෙන් තියෙන්න ඕනේ දිගු කාලයක් ආයතනයේ හිමිකරුට ප්‍රතිලාභ හම්බ වෙනවා කියලා. ඒ වගේම ඔයාගේ නිර්වචන තියෙන්න ඕනේ ෂේ වීමක් සිද්ධ වෙනවා කියලා. ඔන්න කරුණු තුන. ඔය කරුණු තුන අඩංගු කරලා තමයි ඔයා නිර්වචනය කරන්න ඕනේ. කල් පැවැත්ම ගැන කියන්න ඕනේ. දිගු කාලයක් ප්‍රතිලාභ හම්බ වෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම ෂේ වීමක් සිදු වෙනවා කියලා කියන්න ඕනේ. ඔන්න ඔය ලක්ෂණ වලින් යුක්ත ප්‍රාග්ධන සම්පත් වලට අපි කියනවා ආර්ථික විද්‍යාවේ ස්ථාවර ප්‍රාග්ධනය නැත්නම් භෞතික ප්‍රාග්ධනය නැත්නම් මූර්ත ප්‍රාග්ධනය කියලා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. මෙසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් තියෙනවා නම් තේරුණා නම් ඒත් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. හරි තේරෙන්නේ ඔක්කොම. අර එකලා මේ කියලා තියෙනවා පොව පැහැදිලි කරන්න කියලා පොඩ්ඩක් බලන්න එකපාරක් මම කියලා දෙන්න. මේ අපි කතා කරන්නේ ව්‍යාපාරයක ප්‍රාග්ධන සංකල්ප විවිධ සංකල්ප තියෙනවා. ඒ කියන්නේ විවිධ ලක්ෂණ වලින් යුක්ත විවිධ ප්‍රාග්ධන ස්වරූප තියෙනවා. පළවෙනි එක තමයි ස්ථාවර ප්‍රාග්ධනය. මේ ස්ථාවර ප්‍රාග්ධනයටම තමයි කියන්නේ භෞතික ප්‍රාග්ධනය කියලා. තව නමක් කියන්න පුළුවන් මූර්ත ප්‍රාග්ධනය කියලා. මේ නම් තුනම එකයි. එකම අදහස තියෙනවා. මේකට අන්තර්ගත වෙන්නේ ස්ථාවරවත්කම්. සාමාන්‍යයෙන් අපි ස්ථාවරවත්කම් කියලා කියන්නේ ස්ථාවර ප්‍රාග්ධනය කියද්දී ප්‍රධාන ලක්ෂණයක් තමයි ව්‍යාපාරයක තියෙන ප්‍රාග්ධන සම්පත් වලින් දිගු කාලීන පැවැත්මක් තියෙන ප්‍රාග්ධන සම්පත් වලට තමයි අපි කියන්නේ ස්ථාවරවත්කම්. නැත්නම් ස්ථාවර ප්‍රාග්ධනය කියලා. ඒක නිසා ස්ථාවර ප්‍රාග්ධනයේ එක ලක්ෂණයක් තමයි ස්ථාවර ප්‍රාග්ධනයට අයිති වෙන ප්‍රාග්ධන සම්පත් දිගු කාලීන ව්‍යාපාරයට භාවිතා කරන්න පුළුවන්. කල් පැවැත්ම වැඩි. ඕක එක. ඒ පොයින්ට් එක මතක තියාගන්න. කල් පවතිනවා එක. දෙක කල් පවතිනවා වැඩි කියලා කියන්නේ දැන් නිෂ්පාදන සම්පතකින් ව්‍යාපාරයේ ප්‍රතිලාභයක් හම්බෙන්නේ. එහෙනම් මේ
ස්ථාවර ප්‍රාග්ධනයට අදාළ ප්‍රාග්ධන සම්පත් වලිනුත් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට කෙටි කාලයක් නෙවෙයි දිගු කාලීනව ප්‍රතිලාභ හම්බ වෙනවා. කියන්නේ අවුරුදු ගාණක් ප්‍රතිලාභ හම්බ වෙනවා. ගොඩනැගිල්ලක් හැදුවොත් අවුරුදු ගාණක් ඒකෙන් ප්‍රතිලාභ හම්බ වෙනවා. යන්ත්‍රයක් ගත්තොත් සැලකිය යුතු කාලයක් අවුරුදු කීපයක් ප්‍රතිලාභ හම්බ වෙනවා. එක දෙක. පළවෙනි එක කල් පවතිනවා. දෙවෙනි එක දිගු කාලීනව අයිතිකරුවන්ට ප්‍රතිලාභ හම්බ වෙනවා. තුන්වෙනි එක මෙන්න මේ ස්ථාවර ප්‍රාග්ධනයට අදාළ සම්පත් මේ තියෙන උදාහරණ යන්ත්‍ර ගොඩනැගිලි කර්මාන්ත. මේ වගේ ප්‍රාග්ධන සම්පත් භාවිතා කරන්න ගෙවිලා යනවා. එක විදියකට තියෙන්නේ. කවදා හරි ඕක ගෙවිලා ගිහිල්ලා නැති වෙලා යනවා. දැන් ගොඩනැගිල්ලක් ඉදි කරාම ලබන අවුරුද්ද ඒ විදියට තියෙන්නේ නැහැ. ඔම් වෙලා අවුරුදු 20කින් වෙන්න පුළුවන් 30කින් වෙන්න පුළුවන්. ඕක භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඡය වෙනවා. ගෙවිලා යනවා. ඔන්න ඔය ලක්ෂණ තුනම තියෙනවා ස්ථාවර ප්‍රාග්ධනේ. ඔය ලක්ෂණ තුන අන්තර්ගත කළා තමයි වා නිර්වචනය කරන්න ඕනේ. ඒකට වා නිර්වචනය කරනවා නම් කියන්න ඕනේ ව්‍යාපාරයේ කල් පවතින. ඒ කියන්නේ කල් පැවැත්ම අතින් වැඩි. ඒ වගේම අයිතිකරුවන්ට දිගු කාලීනව ප්‍රතිලාභ දෙන ඡේවීමක් සිදුවන ප්‍රාග්ධන සම්පත් ස්ථාවර ප්‍රාග්ධනයේ විදියට හඳුන්වනවා කියලා. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරිනේ? හරි. එතකොට තමයි මේකේ සංකල්ප හයක් තියෙනවා. හයෙන් කාරක ප්‍රාග්ධනයේ ඊට ටික කාරක ප්‍රාග්ධනයේ ටික වෙලාවක් යනවා. IT ඉවර කරන්න ඕන නිසා මම ඒක කතා කරන්නේ නැහැ. එතකොට මෙහෙම තමයි ඉස්සරහට ක්ලාස් යන්නේ. සතියේට දවස් දෙකක් ක්ලාස් තියෙනවා. දවස් දෙක මතක තියාගන්න. අද බදාදා 4 ඉඳන් 6 වෙනකනුයි. සෙනසුරාදා 4 ඉඳන් 6 වෙනකනුයි. දවස් දෙකක් ක්ලාස් තියෙනවා. ඒකෝට සෙනසුරාදා ස්ථාවර ප්‍රාග්ධනය කතා කරලා ඉවර කරා. කාරක ප්‍රාග්ධනය ඉඳන් ඉස්සරහට යනවා. දවස් දෙකම අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕනේ. අද කාට හරි සහභාගී වෙන්න බැරි වුණා නම් අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලා කියන්න. නැත්නම් අපරාධ මේ කරන ටික ඔය මාස දෙකක් දැන්ටමත් හිටියා. තව ඉස්කෝලේ පටන් ගන්න කාලේ හරියට කියන්න බෑ. තාමත් උත්තරයක් දෙන්නේ නැහැ. සහ මේ තත්ත්වය අපිට මොනවා වෙයිද කියලා කියන්නත් බෑ. ඒක නිසා ඔයගේ වටිනා කාලේ යන්නේ අර A level අපි ජනවාරි පටන් ගත්තේ අනිත් ළමයින්ට වඩා වැඩියෙන් වැඩ කරන්නනේ. ඒ අපේ ටාගට් එක නැති වෙනවා. ඒකයි මම දැන් මේ ඔන්ලයින් හරහා මේක කරන්න හිතුවේ. නැත්නම් තව ඉස්සරහට යන එකෙන් තවත් මේ විෂය කොටස් අමතක වෙලාම යනවා ඔයාට. අර මුල් කාලේ ඉගෙන ගත්තේ ඒ ප්‍රතිලාභයවත් හම්බෙන්නේ නැහැ. හරි? මේකේ මේ සිස්ටම් එකේ මොනවා හරි හොඳ හෝ නරක තියෙනවා නම් ඔයාට දැනන දේවල් ඒ අඩුපාඩුත් එක්කනේ ඉස්සරහට යන්නේ. අඩුපාඩු හදාගෙන අර ගෲප් එකේ වාගේ ගෲප් එකේ දාන්න තියෙන අඩුපාඩු තියෙනවා නම් හොඳ හෝ නරක. එතකොට ඒ ටිකත් එක්ක අඩුපාඩු හදාගෙන යා. අර මයික් එක පැහැදිලි නැති එක මම ඒක මොකක් හරි කරන්නම් ඊළඟ ක්ලාස් එක වෙද්දී. හරි? එහෙනම් වැඩ ටික හරියට කරන්න. සියලු තොරතුරු සයිට් එකේ තියෙනවා. නැත්නම් ගෲප් එකේ මගෙන් අහන්න පුළුවන්. පාස් පේපර්ස් තියෙනවා, මාකට් ස්කීම් තියෙනවා. ඔයාට ඔන්ලයින් එක්සෑම් එකක් තාම නැහැ. 26ටයි 21ට ඔන්ලයින් එක්සෑම් දෙකක් ලබන සතියේ තියෙනවා. ඔයාගේ අර තාම උගන්නලා නැහැනේ විෂය කොටස් අඩුයිනේ. ඒ එක්සෑම් එකක් හදන්න තරම් ප්‍රමාණවත් කරුණු නැහැ. නිෂ්පාදන සම්පතුත් ඉවර වුණාන් පස්සේ බලමු මම ඔන්ලයින් එක්සෑම් එකක් මේ එතකොට හරි ඔන්ලයින් එක්සෑම් එකක් හරියටම තියන්න. හරි? එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු.